තෙරුවන් සරණයි හැම දෙනාටම. අපි අදත් අපේ සුපුරුදු සදහම් හමුව පවත්වමු. වෙනද වගේම පළමුවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනාකට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨයේ තුන් වාරයක් කියලා වන්දනා කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අපි වටිනා කටයුත්තක යෙදී සිටිනවා. දිනපතා උදෑසන 6 සිට 8 අතර කාලය දක්වා මෙවැනි සදහම් හමුවක් අප පවත්වනවා. අපි හැම දෙනාගේම ධර්ම අවබෝධය පිණිස අදත් අපි ඒ උතුම් දහම් හමුවයි පවත්වන්නේ. ඉතින් අපි ධර්ම සාකච්ඡා කරන්නේ ඇයි කියන කාරණේ අපේ කල්යාණ මිත්‍ර පිරිස දන්නවා. අපි හැම දිනාටම පැහැදිලි ඉලක්කයක් තිබෙනවා. මේ ලෞකික ජීවිතය ගත්තොත් ඒ ලෞකික ජීවිතය කරදර දුක්ඛ දෝමනස්ස වලින් මිදී ගත කරන්න අපිට අවශ්‍යයි. ඒ වගේම අපේ පරමාර්ථයේ නිර්වාණය සාක්ෂාත් කරන්න සියලු දුක්ඛ දෝමනස්යන් කෙලවර කිරීමෙන් ලබන නිර්වාණය සාක්ෂාත් කරන්න ඒ පරමාර්ථය මුදුන් පමුණවා ගැනීම සඳහාත් අපිට මේ ධර්මය අවශ්‍ය වෙනවා. මේ ධර්ම මාර්ගයේ කූට ප්‍රාප්තිය කෙලවර තමයි නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම කියන්නේ. ඉතින් ඒ සඳහා දරන ප්‍රයත්නයක් මේ ධර්ම මාර්ගයේ යනවා, ධර්මයේ පුහුණු වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා අපිට ප්‍රමාණවත් දහම් දැනුමක් අවශ්‍යයි. මේ ධර්මය තථාගත බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි දේශනා කළ ධර්මය. ඒ ධර්මයේ තමයි අපි මේ අහන්නේ, විමසන්නේ, සාකච්ඡා කරන්නේ, ලියන්නේ කියන්නේ. සියලු දෙනාගේ මේ යහපත පිණිස. හොඳයි, අපි මාතෘකා කරගෙන තියෙන්නේ මේ දවස්වල විදර්ශනා කියන මාතෘකාව. එතකොට මේ සමත විපස්සනා කියන වචන දෙකෙන් අදහස් වෙන දේ ධර්ම මාර්ගයේදී ඉදිරියට යද්දී සමස්ත දහම් පුහුණුව හරියට කොටස් දෙකකට බෙදුවා වගේ සමත විපස්සනා කියන මේ පියවර දෙකෙන් අපිට පේන්නේ. ඉතින් සමත කියන తত্ত্বය චේතෝ සමත නැත්නම් අපි ඒකට කියනවා චිත්ත සමාධිය සමත తত্ত্বය. හිත සංසුන් කරගත්ත ස්වභාවය, හිත තැම්පත් කරගත්ත ස්වභාවය, වැඩ කටයුතු අඩු කරගෙන විවේකයේ හදාගෙන එවැනි ස්වરૂපයකින් ගත කිරීම. ඒක විදර්ශනාවට, ඒ කියන්නේ දෙවෙනි පියවරට අත්‍යවශ්‍ය වෙන කාරණයක්. ඉතින් මම මෙතෙන්දී පොඩි කාරණයක් මේ අත්තන්ගේ අවධානයට යොමු කරන්න කැමතියි. අපි මේ වෙනකොට යම්කිසි උද්දෘත පාඨයක්
මේකේ ඇතුල් කරලා තියෙනවා. අපි දිගට මේ උද්දෘත පාඨය සාකච්ඡා කරා. මේ ඥාන සූත්‍රයෙන් උපුටල දක්වලා තියෙන උද්දෘත පාඨය. එතකොට එහි සඳහන් වෙනවා ධ්‍යාන ප්‍රථම ධ්‍යාන, ဒုတိ ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලා ධ්‍යාන හතරක්. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නිය සංඥා, නා සංඥායතන කියන හතරක්. සංඥා වේදිත නිරෝධය කියන తত্ত্বය. එතකොට අත් වශයෙන් මෙතන හරියට බැලුවොත් අවස්ථා 9ක් චේතෝ සමත අවස්ථා 9ක් පෙන්වනවා. එතකොට මේවා අපිට පේනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ බෝධිසත්වයන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා ඉන්දියානු සමාජයේ තිබුණ ශ්‍රමණ සම්පදායේ යම් යම් භාවනා ක්‍රම කියලා අපිට මේවට කියන්න පුළුවන්. සමත භාවනා ක්‍රම තිබුණා. ඒ වන විට මේ ඔක්කොම ඒව තමයි. මේ නවයම කිං බෝසතාණන් වහන්සේ මේවා හැදෑරුව පුරුදු පුහුණු වුණා, වටහා ගත්තා, අවබෝධ කරගත්තා. මේන් අගට කියන ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන සහ සංඥා වේදිත නිරෝධ කියන චේතෝ සමත තත්වයන් බුදුදහමේ තරම් අගය කරලා නැහැ. ඒවා බෝධිසත්ව කාලෙම අතහැරලා දාලා තියෙනවා. මේවා ඉගෙන ගත්තේ ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන අයගේ. එතකොට ඒ චේතෝ සමත ඊටා හොඳින් බෝසතාණන් වහන්සේ ප්‍රගුණ කර බව ආර්ය පරිේෂණ සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ප්‍රගුණ කරාට ඒ වයින් අපි බෝසතාණන් වහන්සේ අපේක්ෂා කළ දේ නැත්තම් නිර්වාණය සාක්ෂාත් නොවන නිසා ඒවා අතහැර දැම්මා. ඒවා පිළිබඳව නොඑක් අවස්ථාවල මේ වගේ සූත්‍රවල සඳහන් වෙනවා. බුද්ධ දේශනාවල. ඒ සඳහන් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒවා වඩන්න කියන එක නෙමෙයි. ඒවා බෝසතාණන් වහන්සේ කාලෙම අත්හැර දාපුවා. අපි ආයේ ඒවා වඩන්න ඕමනාවක් නැහැ. ඊළඟට පඨම ඥාන, ဒုတိ ඥාන, තතිය ඥාන, චතුර්ථ ඥාන කියන තත්වයන් බොහෝ ප්‍රශස්ත විදිහට අපේ ධර්මයේ බොහෝ තැන්වල සඳහන් වෙනවා. ඒකත් අපිට වඩා ගන්න පුළුවන් තත්වයන් ඒ ධාන වලින් කියවෙන ස්වභාවය. එතකොට මේ ඥාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ මානසික තත්වයන් නැත්තම් අපි මේවට සමත සමාධි කියමු. සමත සමාධි තත්වයන් 9ක් දක්වන්නේ. මේ 9 වඩන්න කියන එකම නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. විශේෂයෙන් අග තියෙන ආකාසානං ඡායතන ආදී මේවට ආරූප ධානය කියලා සමහර වෙලාවට අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒවා වැඩිමක් පිළිබඳව නෙවෙයි අදහස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරන්නේ මේ අහන මේ ඥාන සූත්‍රය දේශනා කරද්දී ඒ අහන ශ්‍රාවක පිරිස ඔය මානසික මට්ටම් 9න් කොයි එකක හරි ඉන්න පුළුවන්. කෙනෙක් ප්‍රථම ධානයේ මට්ටමේ ඉන්න පුළුවන්. තවත් කෙනෙක් දෙවෙනි ධානයේ මට්ටමේ ඉන්න පුළුවන්. තව කෙනෙක් තුන්වෙනි එකේ ඉන්න පුළුවන්. ওই විදිහට සමහර විට කෙනෙක් සංඥා වේදිත නිරෝධ තත්ත්වයේ දක්වාම
මේ සමත සමාධිය දියුණු කරලා තියෙන්න පුළුවන්. ඒතර බුදුජාණන් වහන්සේ ඒ පැත්ත ගැන දේශනා කරනවා නෙමෙයි මේ. ඒක වර්ධනය කරන්න, ඒක දියුණු කරන්න කියනවා නෙමෙයි මේ. තමන් කොතන හිටියත්, සමත සමාධි මට්ටමේ කොයි මට්ටමේ හිටියත් කමක් නැහැ. එතනින් විදර්ශනාවට හැරෙන්න කියන එකයි මේ ඥාන සූත්‍රයේ මූලික අදහස. ඒකයි මේ අවස්ථා 9 හැම අවස්ථාවකම සූත්‍රය පටන් ගන්නෙ පඨමම් පාහම් භික්ඛවේ ඥාන. ශ්‍රාවකයනි පළමුවෙනි ධානයෙන්ද පඨමම්පි අහං භික්ඛවේ ඥානං නිස්සාය ආසවානං කයං වදාමි. එතකොට පළවෙනි ධානයේ මට්ටමේ හිටියත් එතනිනොත් ආසවක්කය වෙන්න පුළුවන්. ආසවක්කය කිව්වේ අපේ පරමාර්ථයේ නිවන. ඊළඟට ဒုတိ යම් පාහං භික්ඛවේ ඥානං නිස්සාය ආසවක්ඛයන් වදාමි. දෙවෙනි ධානයට ඇවිල්ලා හිටියත් කමක් නැහැ. ඔය ආදී වශයෙන් අන්තිමට කියනවා සංඥා වේදිත නිරෝධම් පාහං භික්ඛවේ නිස්සාය ආසවානං කයං වදාමි. නිස්සාය කිව්වේ ඒ తත්වය ආශ්‍රය කරගෙන, ඒ తත්වයේ තුල ඉඳගෙන, ඒ తත්වයේ ඇසුරු කරගෙන ආසවක්කේ පැත්තට යොමු වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මේ කියන්නේ. ඉතින් ඔය මේ ධාන එකින් එක ඒවයි ස්වභාවය විස්තර කරනවා. ඒ කවර තැනක ඉඳලා නමුත් විදර්ශනාවට යොමු වෙන්න පුළුවන් කියන එකයි මේකේ අදහස. ඒක නිසා අපේ යෝගීන් කල්පනා කරන්න අවශ්‍ය නැහැ මේ කියන ධානී තත්වයන් අපි වර්ධනය කරගත යුතුයි කියලා. අවම වශයෙන් ප්‍රථම ධානී තත්වයේ තිබුණා නම් ඇති. අපි ඒක කතා කළා. ප්‍රථම ධානී තත්ත්වය විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියලා. ඒ කියන්නේ විදර්ශනාවේ අපි කියපු පළමු පියවර සාපේක්ෂ ආචාර ධර්ම සහ විශ්වාචාර ධර්ම ටික තේරුම් අරගෙන කාම සහ අකුසල් වලින් ඒවා පාලනය කරගත්ත නම්, කාමයේ පාලනය කරගත්ත නම්, අකුසලයෙන් මිදුණ නම් එහෙනම් පළවෙනි ධානී මට්ටම එහෙම ඒ කියන්නේ අවශ්‍ය අවම චේතෝ සමතය අපිට තියෙනවා. අවම චේතෝ සමතයට එන්නේ සීලයෙන්. සීලය සම්පූර්ණ කිරීම. ඒකයි ඔය විදර්ශනාවේදී පළමුවෙන් අර කුසල අකුසල, හොඳ නරක, පින පව, කළ යුත්ත නොකළ යුත්ත, සදාචාරය දුරාචාරය කියන මේ අංශ දෙක පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න. ඉතින් ඒ මට්ටමට එන්න පුළුවන් සීලය සම්පූර්ණ කර ගැනීම. එතන ප්‍රථම ධ්‍යාන නැත්නම් ප්‍රථම චේතෝ සමත තත්වය පවතී. ඉතින් තම තමන් ඉන්න තත්වයක් බලන්න මෙතෙන්දී තමන් මොනතරම් දුරට මේ චේතෝ සමත නැත්නම් අපි කියන්නේ සමත සමාධි මට්ටම් වඩාගෙන තියනවද කියලා. ඒ කොහොම හිටියත් කමක් නැහැ. හැබැයි අවම චේතෝ සමත මට්ටමේ කෙනෙක් ඉන්න ඕන විපස්සනාවට යන්න. මේ කියන ප්‍රථම ධාන ස්වභාවය තුල අවම වශයෙන් ඉන්න ඕන. ප්‍රථම ධාන ස්වභාවය කියන එක සීලයෙන් ඇති කරගන්න දෙයක්. ඊට වැඩි දෙයක් ප්‍රථම ධානයේ නැහැ. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි කියනකොට මේකෙන් අදහස් කරන්නේ සීලය පිළිබඳ පරිපූර්ණත්වය. ඉතින් මම ওই කාරණා ටික මතක් කරේ අපේ යෝගී කෙනෙක් මේ සූත්‍රයේ තියෙන මේ මුල් කාරණා ටික පිළිබඳව විමසීමක් කළා. හොඳයි අපි නතර කරපු තැන ඉඳලා ඉදිරියට යමු. එතකොට අපි විදර්ශනා විපස්සනා කියලා කියන්නේ මූලික අංශ දෙකක් පිළිබඳව යථාබෝධය ලැබීම කියලා අපි කතා බහ කළා, සාකච්ඡා කළා. එකක් තමයි
විශ්ව ආචාර ධර්ම පද්ධතිය පිළිබඳව අවබෝධය ඇති කරගෙන ඊට අනුගත ජීවිතයක් ගත කිරීම. විශ්වාචාර ධර්ම පද්ධතියත් අපි කොටස් දෙකකින් තේරුම් කරගත්තා. සාපේක්ෂ ආචාර ධර්ම සහ විශ්වාචාර ධර්ම කියලා. සාපේක්ෂ ආචාර ධර්ම හඳුන්වන්නේ ආභිසමාචාරික ශික්ෂා කියලා. විශ්වාචාර ධර්ම හඳුන්වන්නේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කියලා. එතකොට ඒක ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීම සහ ඊට අනුගතව ජීවත් වීම. අපේ ජීවිතේ ඊට අනුගතව සකස් කර ගැනීම. සරලව කිව්වොත් සීල ශික්ෂාව පරිපූර්ණ කර ගැනීම කියන එක. සීල ශික්ෂාව පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ඇති කර ගැනීම විදර්ශනාවේ එක කොටසක්. විදර්ශනාවේ අනෙක් කොටස වෙන්නේ විශ්ව යථාර්ථය අවබෝධ කර ගැනීම. ඒ කියන්නේ විශ්ව යථාර්ථය කිව්වම එකකින් අදහස් කරන්නේ මේ නාම රූප ධර්මවල එහෙම නැත්නම් අපි අන්තිමට මේ නාම රූප එකට ක්‍රියාත්මක වීම ආයතන කිව්වා. ඒවා එකට ක්‍රියාත්මක වීමෙන් ඇති වෙන తත්වය ඛණ්ඩ කිව්වා. මේ පංචස්කන්ධ වල යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. ඒ විදිහට. ඉතින් දැන් අපි මේ දෙවෙනි කොටසේ සාකච්ඡාව කරගෙන යන්නේ අපි පංචස්කන්ධ වලින් රූප සහ වේදනා කියන ස්කන්ධ දෙක පිළිබඳ යම් ආකාරයක සාකච්ඡාවක් මීට පෙර අපි කතා බහ කර අවස්ථාවේ කළා. එතකොට රූපස්කන්ධය අපේ කය කේන්ද්‍ර කරගෙන, කය මූලික කරගෙන, කය පදනම් කරගෙන ඇති කරගෙන තියෙන රූප ධර්මවල එකතුවක්. ඒක ඇති වෙනවා කියලා කිව්වොත් වඩා සුදුසුයි. ගොඩ වීම, ස්කන්ධයක් සකස් වීම හේතුඵල ධර්මතාවයක්. ඒක මේ කවුරුවත් කරන වැරද්දක්, වැරදි වැඩක් නොකට යුක්තක් නෙමෙයි. රූපකායක් තියෙන සියලුම සත්‍යයන් මේ රූපකාය නඩත්තු කරනවා දැන හෝ නොදැන. සමහර විට තිරිසන් සතුන් වගේ අය රූපකායේ නැත්නම් ශරීරයේ ඇති වෙන යම් යම් අවශ්‍යතා ඉෂ්ට කරන්නේ හොඳ දැනුවත්භාවයකින් යුක්තව නොවෙන්න පුළුවන්. අසුතව පුතුජන මට්ටමේදී මිනිස්යෝ මේ ශරීරය පවත්වගෙන යන්නේ, නඩත්තු කරන්නේ ශරීරයෙන් එන ශාරීරික අවශ්‍යතා ඉෂ්ට කිරීමේදී කටයුතු කරන්නේ හොඳ සිහිනුවණකින් නොවෙන්න පුළුවන්. නමුත් මේ සියලුම දෙනා සිරිසන් සත්තු ගත්තත් මිනිස්සු හැටියට මිනිස්සු අසුතව පුතුජන මට්ටමේ හිටියත්, සීක මට්ටමේ හිටියත්, අසීක මට්ටමේ රහතන් වහන්සේලා වුණත් සියලු දෙනාම තමන්ගේ රූපකාය නඩත්තු කරගෙන පවත්වගෙන යනවා. එතකොට මේ රූපකාය මුල් කරගෙන ඇතිවන්නා වූ රූපස්කන්ධය තමයි මෙතෙන්දී ඒ ඇති වෙන එකතුව. රූප ධර්ම වල එකතුවක් හැදෙනවා. ඒ ඒක තමයි රූපස්කන්ධ කිව්වේ. එතකොට මේ රූපස්කන්ධය තුලින් දුක ඇති කරනවා. එහි යථා ස්වභාවය අවබෝධ කරගත්තේ නැති වුණාම රූපස්කන්ධයේ දුකක් බවට හැරෙනවා. ඒ කියන්නේ ඒක උපාදාන කරගන්නවා කියලා අපි කියන්නේ. රූප උපාදානය කියලා. තණ්හා මාන දික්ටි වැනි වැරදි දැකීම්, වැරදි හැඟීම්, වැරදි භාවිතයන්ට පුද්ගලයා යොමු වෙනවා රූපස්කන්ධය පිළිබඳ. එතකොට එතන දුකක් ඇති වෙනවා. රූපස්කන්ධය පිළිබඳ වැරදි වැටහීම නිසා වැරදි සිතුම් පැතුම් ඇති කරගෙන ඊට අදාළ වැරදි භාවිතයන් වලට යනවා.
උපාදානය නිසා සිදුවෙන්නේ එහෙම දෙයක්. එතකොට එතන දුක හටගන්න. ඒ දුකට අපි කියන්නේ සංඛාර දුක්ඛය කියලා. අවිද්‍යාපච්චය සංඛාරා කියලා පටිච්චසමුප්පාද දේශනාවේ සඳහන් කරන්නේ අන්නේ දුක පිළිබඳ. අවිද්‍යාව පදනම් කරගෙන ඇති වෙන වැරදි වැටහීම්, අකුසල සහගත වචන, අකුසල සහගත ක්‍රියා. ඒකට තමයි එතන සංඛාරා කියලා කිව්වේ. එතකොට ඒක දුකක්. ඒ දුකින් මිදෙන්න නම් රූපස්කන්ධයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒ රූපස්කන්ධය පිළිබඳ ඇති උපාදාන ඉවත් කරගන්න. තණ්හා මාන දිට්ඨි අයින් කරගන්න. එතකොට රූපස්කන්ධය පිළිබඳ වැරදි දෘෂ්ටි, වැරදි වැටහීම් ඉවත් වුණාම වැරදි සිතුම් පැතුනුත් අයින් වෙනවා. ඊට අදාළව කරන්නා වූ වැරදි ක්‍රියාකාරකම ඉවත් වෙනවා. ඒකයි සංඛාර නිරෝධා කියලා කිව්වේ. එතකොට ඒක අවිද්‍යාව දුරු වීමෙන්මයි වෙන්නේ. එතකොට විදර්ශනාවේදී හුඟක්ම කරන්නේ මේ අවිද්‍යාව දුරු කිරීම. විශ්ව යථාර්ථය අවබෝධ කර ගැනීමේ. ඒ ඔය විදිහට යෝගියෙක් උත්සාහ කළොත් ඒ අවබෝධයේ ඇතුව ඒ භාවිතයට આવොත් ඒ තැනැත්තා රූප උපාදානයෙන් මිදෙන. ඊළඟට අපි මේ වේදනා ස්කන්ධය පිළිබඳව කතා කළා. නාම ධර්ම පැත්තට අයිති වෙන්නේ ප්‍රධාන වශයෙන් වේදනා කියන తত্ত্বය. වේදනා කියන්නේ විඳීම. ඒක කය මූලික කරගෙන හෝ මනස මූලික කරගෙන හෝ විඳීම කෙරෙනවා. අපි ඒව විස්තරීය කතා කරා. පස්සපච්චය වේදනා, සලායතන පච්චය පස්සෝ, පස්සපච්චය වේදනා කියලා. මේ ආයතන 6 ක්‍රියාත්මක වෙද්දී සලායතන ක්‍රියාත්මක වෙනකොට ඊට අදාළ ඒ ආයතනයන්ට අදාළ වන්නා වූ රූපාදී අරමුණු මනසට ඇතුල් වෙනවා, සිතට වදිනවා, සිත් වදිනවා. එවිට ඒවා සරල හඳුනා ගැනීමක් කරනවා. ඒ අනුව විඳිනවා. වේදනාවේ ස්වභාවය ඒකයි. වේදනා කියන මානසිකත්වය මූලික වශයෙන් කුසල අකුසල ගණයට වැටෙන්නේ නැහැ. කොයි වෙලාවකවත් වේදනා කියන එක කුසල ගණයටවත් අකුසල ගණයටවත් අයිති වෙන එකක් නෙවෙයි. නාම ධර්ම වලින් පස්ස වේදනා දෙක පැහැදිලිවම කිසිම හේතුවක් නිසා කුසල අකුසල ගණයට අයිති වෙන්නේ නැහැ. ඒවා සුද්ධ ධර්ම, පිරිසිදු ධර්ම. එතකොට වේදනා කියන ස්වභාවය විසින් ඇතැම් විට සත්වයා පිනවන. වේදනාව විසින් පිනවන අවස්ථාව හඳුන්වන්නේ සුඛ වේදනා කියලා. ඒ වගේම වේදනාව විසින් පිනවන අවස්ථා තියෙනවා. පෙළෙන අවස්ථා තියෙනවා. ඒ වේදනාව විසින් පෙළෙන අවස්ථාව හඳුන්වන්නේ දුක්ඛ වේදනා කියලා. ඒ වගේම වේදනාව ඇතත්, විඳීමක් ඇතත්, පෙළීමක් හෝ පිනවීමක් නැති අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථා හඳුන්වන්නේ අදුක්ඛම සුඛ වේදනා කියලා. එතකොට මේ වේදනා තුනෙන් සාමාන්‍ය මට්ටමේදී, අසුතව පුතුජන මට්ටමේදී සුඛ වේදනා සහ දුක්ඛ වේදනා කියන දෙක දැනෙනවා පුද්ගලයාට. මේ වේදනා පිළිබඳ සරල සංඥාවක් තිබෙනවා. දැනෙනවා කියලා අපිට ඒක කියන්න පුළුවන්. වේදනාව අවබෝධ කරගත්ත කියන එක නෙවෙයි එතන අදහස් කරන්නේ. දැනෙනවා. මේ දැනෙනකොට මේ දැනීමට අනුව ක්‍රියාත්මක වීමකුත් තිබෙනවා. ඒ කියන්නේ
අපි හිතමු සුඛ වේදනාවක් දැනුණොත් ඒ වේදනාව දිගට විඳින්න නැවත නැවත විඳින්න එය සොයා යන්න එය රැස් කරන්න එකතු කරන්න මේ වගේ ක්‍රියාත්මක භාවයක් ඇති වෙනවා සත්‍යය තුළ. ඒ මොකද ඒකේ ඒ වේදනාවේ තියෙන පිනවන ගතිය යාට දැනිලා තියෙනවා ඒ සත්‍යය. අනිත් පැත්තෙන් දුක්ඛ වේදනාවක් දැනෙනවා. ඒක දැනුනම ඒකෙන් ඉවත් වෙන්න පලා යන්න ඒක සමාන් කරගන්න ඒකෙන් ඒක දුරස් කරගන්න යමාකාරයක හිතන ගතියක් ක්‍රියාත්මක වෙන ගතියක් සත්වයාගේ තියෙනවා. එහෙනම් ඒකත් දැනෙනවා. දැනෙන්නේ නැත්තම් එහෙම වෙන්නේ නැහැනේ. එතකොට ඔය වේදනා දෙක මූලික වශයෙන් සත්වයාට දැනෙනවා. එතකොට තුන්වෙනි අවස්ථාව අදුක්ඛම සුඛ වේදනා තත්ත්වයේ ඇතත් ඒක ඒ තරම්ම දැනුමක් අඳුනා ගැනීමක් පෙන්වන්නේ නැහැ. ඉතින් මේ වේදනා වේ අවස්ථා තුන විසින් ඇති කරනවා කිසියම් ආකාරයක ගැටලු තුනක්. ඒ නිසායි වේදනා පිළිබඳ බුදුදහමේ ගැඹුරින් උගන්වන්නේ. ඉතින් වේදනාව විසින් ඇති කරන ගැටලු මොනවද? දැන් අපි කිව්වා වේදනා අකුසල හෝ කුසල ගණයට අයිති නැහැ කියලා. විඳීම කියන ස්වභාවය. එහෙත් වේදනාවෙන් විසින් ඇති කරනවා එවැනි ගැටලුකාරී තත්ත්වයන් කීපයක්. තුනක්. ඒක අපිට පෙන්නනවා චූල වේදල්ල දේශනාවේදී. චූල වේදල්ල දේශනාව සමහර විට මේ ඇත්තෝ කියවලා තියෙන්න පුළුවන්. අහලා තියෙන්න පුළුවන්. මජ්ක්‍ධිම නිකාය ඇතුළත් වෙන්නේ ඔය චූල වේදල්ල මහ වේදල්ල කියලා සූත්‍ර දෙකක් තියෙනවා. එයින් චූල වේදල්ල සූත්‍රේ වේදල්ල කියන්නේ ප්‍රශ්න සහ උත්තර කියන එකයි. කෙනෙක් ප්‍රශ්න අහනවා තව කෙනෙක් උත්තර දෙනවා. ඒකට තමයි පාලියෙන් වේදල්ල කියන්නේ. එතකොට මේ චූල වේදල්ල සූත්‍රයේ ප්‍රශ්න අහන්නේ විසාක උපාසක උත්තර දෙන්නේ ධම්මදින්නා තේරින් වහන්සේ. බොහොම ගැඹුරු ධර්ම සාකච්ඡාවක් එහි ඇතුළත් වෙනවා. එහි එක කොටසක වේදනා පිළිබඳ සාකච්ඡාවක් ඇතුල් වෙලා තියෙනවා. ඉතින් ඒකේ ආරම්භයේදීම විසාක උපාසක අහනවා කතිපනයේ වේදනා ආර්යවනි වේදනාව කීවැදෑරුම්ද කියලා. එතකොට ධම්මදින්නා තේරින් වහන්සේකට පිළිතුරු සපයනවා තයෝකෝ විසාක වේදනා සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියලා. විසාක වේදනාව තෙවදෑරුම් පිනවන ස්වභාවයෙන් යුක්ත සැප වේදනාවත් පෙළෙන ස්වභාවයෙන් යුක්ත දුක්ඛ වේදනාවත් පෙළෙන පිනවන ස්වභාවයෙන් තොර අදුක්ඛම සුඛ වේදනාවත් ආදී වශයෙන්. ඉතින් ඔය විදිහට ඉස්සර වෙලා වේදනා තුන පැහැදිලි කරනවා. ඊට පස්සේ දෙවනුව අහනවා මේ වේදනා ටිකක් විස්තර කරන්න කියලා. කතමා පන සුඛ වේදනා, කතමා දුක්ඛ වේදනා, කතමා අදුක්ඛම සුඛ වේදනා. ආර්යවනි මේ වේදනා තුනයි. ඔව් ඒක එහෙමයි. මේක තව ටිකක් විස්තර කෙරුවොත් කොහොමද කියලා. එතකොට ඒ අනුව ධම්මදින්නා තේරින් වහන්සේ තව ටිකක් විස්තර කරනවා. යංකෝ ආවසෝ විසාක කායිකං වා චේතසිකං වා සුඛං සාතං වේදිතං අයං සුඛ වේදනා. ඔන්න සුඛ වේදනාව කියන එක විස්තර කළ ආකාරය.
විසාක යම් ආකාරයක කායිකං වා කයට කය හා සම්බන්ධ වූ හෝ කයට අයිති හෝ චේතසිකං වා මානසික වූ හෝ සුඛං සාතං වේදිතා. මේ සුඛ සාත කියන වචන දෙක යොදලා තියෙන්නේ කය සහ මනස දෙපැත්තට අල්ලලා සුඛ කියන්නේ කයට දැනෙන පහසුව, සාත කියන්නේ මනසට දැනෙන සහනය. එතකොට කය හෝ මනස ආශ්‍රය කරගෙන දැනෙන පහසුව, දැනෙන සහනය තමයි විසාක සුඛ වේදනා කියලා කියන්නේ. ඊළඟට දුක්ඛ වේදනාත් ඒ විදිහට විස්තර කරනවා. යංකෝ ආවසෝ විසාක කායිකං වා චේතසිකං වා දුක්ඛං අසාතං වේදිතං අයං දුක්ඛ වේදන. කය හා බැඳුණු හෝ මනස හා සම්බන්ධ වූ හෝ යම් ආකාරයක පෙළෙන ගතියක්, පීඩාකාරී ගතියක් පවතිනවද? ඒක තමයි දුක්ඛ වේදනා කියන්නේ කියලා. ඊළඟට තුන්වෙනි වේදනාව ගැනත් ඇහුවා. කතමා අදුක්ඛම සුඛ වේදනා කියලා. ඒකට පිළිතුරු සපයන්නේ යංකෝ ආවසෝ විසාක කායිකං වා චේතසිකං වා නේව සාතං නාසාතං වේදිතං අයං දුක්ඛ අයං අදුක්ඛම සුඛ වේදනා. නේව සාතං නාසාතං කායික හෝ වේවා මානසික හෝ වේවා පිනවන්නෙත් නැති, පෙලන්නෙත් නැති ස්වභාවයක් වේද, එවැනි වින්දනයන් වේද, ඒක අදුක්ඛම සුඛ වේදනා කියලා. දැන් ඔන්න වේදනා තුන පැහැදිලි කළා. ඒවයි ස්වභාවය කෙටියෙන් පැහැදිලි කළා. ඊළඟට විසාක අහනවා සුඛායපන වේදනාය කිං සුඛා කිං දුක්ඛා. දුක්ඛ වේදනා කිං සුඛා කිං දුක්ඛා. අදුක්ඛම සුඛ වේදනා කිං සුඛා කිං දුක්ඛා කිය. මේ වේදනාව පිළිබඳව දිගටම ප්‍රශ්න අහන. මේ ආර්යවනි සැප වේදනාවේ සැපය මොකද්ද, දුක මොකද්ද කියලා. එතකොට සැප වේදනාව ඇතුලේ දුක තියෙනවා. ඒක ටිකක් සංකීර්ණ කාරණයක්, තේරුම් ගන්න ඕන. ඊළඟට අහනවා දුක්ඛ වේදනාවේ සැප මොකද්ද, දුක මොකද්ද කියලා. එතකොට දුක්ඛ වේදනාව ඇතුලේ සැපක් තියෙන, දුකකුත් තියෙන. අදුක්ඛම සුඛ වේදනාය කිං සුඛා කිං දුක්ඛා. අදුක්ඛම සුඛ වේදනාවෙත් මේ දෙක මිශ්‍ර වෙලා තියෙනවා. සැපක් තියෙන, දුකක් තියෙන. දැන් ඔහොම අහපුවා මොකද්ද මේ සැප වේදනාවේ අන්තර්ගත දුක මොකද්ද, සැප මොකද්ද? දුක්ඛ වේදනාවේ අන්තර්ගත දුක මොකද්ද, සැප මොකද්ද? අදුක්ඛම සුඛ වේදනාවේ ඇතුළත් දුක මොකද්ද, සැප මොකද්ද කියලා අහපුවාම ධම්මදින්න තේරින් වහන්සේ ඒකට උත්තර දෙනවා. සුඛාකෝ ආවසෝ විසාක වේදනා තිති සුඛ විපරිණාම දුක්ඛ. විසාක අපි යම් ආකාරයක සැප වේදනාවක් විඳිනකොට තිති සුඛ ඒක දිගටම පවතිනවා නම් ඒකාකාරීව අපි බලාපොරොත්තු වෙන ආකාරයට දිගටම පවතිනවා නම් ඒක සුඛ වේදනාවේ ඇතුළත් සුඛය. විපරිණාම දුක්ඛ. යම් වෙලාවක අර සුඛ වේදනාව විපරිණාමයටපත් වෙනවා නම් ක්‍රමානුකූලව අඩු වීගෙන යන පැත්තට මෙතන විපරිණාම කියලා අදහස් කරන්නේ. අන්න එතකොට ඒක දුකයි. මේක අඩු වීගෙන යනකොට දුකයි.
එතකොට සුඛ වේදනාවේ සුඛයකුත් තියෙන දුකකුත් තියෙන. ওই විදිහට. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නය ඇහුවේ දුක්ඛ වේදනාවේ සැප මොකද්ද දුක මොකද්ද කියලා. ඒකටත් පිළිතුරු දෙනවා. දුක්ඛ වේදනා ඉති දුක්ඛ විපරිණාම සුඛ. මේ අපි යම්කිසි දුකක් විඳිනකොට ඒක දිගටම තියෙනවා නම් ඒක දුෂ්කරයි. ඒක විපරිණාමය වෙනවා නම් ක්‍රමයෙන් අඩු වීගෙන යනවා නම් ඒක සැපයක්. ඒක පහසුවක්. ඊළඟට තුන්වෙනි අදුක්ඛම සුඛ වේදනා පිළිබඳවත් ඒ විදිහටම අහනවා. අදුක්ඛම සුඛ වේදනා වේ සැපේ මොකද්ද දුක මොකද්ද? ඒකට උත්තරේ දෙනවා අදුක්ඛම සුඛ වේදනා ඥාන සුඛ අඥාන දුක්ඛ කිය. මේ අදුක්ඛම සුඛ වේදනා తත්වයේ යම් කෙනෙක් අවබෝධ කරගත්තොත් සැපයක්, අවබෝධ කර නොගත්තොත් ඒක දුකක් වේ. ඒක හරි වැදගත්. අර අනිත් දෙක නම් අපිට පැහැදිලි. මේ අදුක්ඛම සුඛ වේදනා తත්වයේ අත් වශයෙන්ම අසුතවා පුතුජන මට්ටමේදී අඳුනගන්නේ නැහැ, අඳුනගන්න බෑ. අර අපි කතා කරේ ඔය එහෙම නිකන් ඉන්න අවස්ථාව හුඟක් වෙලාවට අසුතවා පුතුජනයි හිතන්නේ ඔය නිකන් ඉන්නවා. කාලේ නාස්ති කරනවා, වැඩකට නැතුව ගත වෙනවා. ආදී වශයෙන් කියලා තමයි හිතන්නේ. ඒක අඥානං ඉතින්. ඒක පිළිබඳව දැනුමක් නැහැ. ඒක නිසා ඒක දුක. අදුක්ඛම සුඛ වේදනාව අඳුනාගත්තේ නැති එක්කෙනාට ඒක දුක. ඒක නිසා අර අනිත් දෙකෙන් එකකට මාරු වෙන්න උත්සාහ කරනවා. හැබැයි අඳුනගත් එක්කෙනාට ඒක සුඛ. ඥානං සුඛ. එහෙමයි. ඒකට අපි භාවනා යෝගීන් හැටියට දැන් අපි මේ වේදනා පිළිබඳ සහ වේදනා ස්කන්ධය පිළිබඳව කතා කරන්නේ. එතකොට අපි මේවයි සැප දුක් දෙක අඳුනගෙන තියෙනවා. සුඛ වේදනාව දිගට පවතිනවා නම් සැපයි, ඒක අඩු වීගෙන යනවා නම් දුකයි. විපරිණාම දුක්ඛ. දුක්ඛ වේදනාව දිගටම පවතිනවා නම් දුකයි, ඒක විපරිණාම වෙනවා නම් ඒ කියන්නේ අඩු වීගෙන යනවා නම් ඒක සැපයි. අදුක්ඛම සුඛ වේදනාව අවබෝධ කරගත්තොත් සැපයි, අවබෝධ කරගත්තේ නැතොත් දුකයි. එතකොට ධම්මදින්නා තේරින් වහන්සේ හැම වේදනාව තවත් ටිකක් ගැඹුරට පැහැදිලි කරනවා මෙතන. දැන් මෙතන බලපුවාම වේදනාව තවත් ටිකක් 6 ආකාරයක් වගේ පෙන්නනවා. ඉතින් ওই විදිහට අපි වේදනාව ටිකක් ගැඹුරින් අවබෝධ කරගන්න ඕන. තවදුරටත් මේ සාකච්ඡාව ඉදිරියට යන්න. ඊළඟට අහනවා අනුසය ගැන. ඒක තමයි අපිට හුඟක්ම වැදගත් වෙන ප්‍රශ්නේ. ඉසාක අහනවා සුඛාය පනයියේ වේදනාය කිං අනුසයෝ අනුසේති දුක්ඛාය වේදනාය කිං අනුසයෝ අනුසේති අදුක්ඛම සුඛාය වේදනාය කිං අනුසයෝ අනුසේති කියලා. මේ අනුසයෝ අනුසේති කියන වචනෙන් අදහස් කරන්නේ මේ වේදනාව විඳිනකොට හිතේ සිදුවෙන සරල හිත යට සිද්ධ වෙන වෙනස්කම්. ඔය අනුසය කියන වචනේ ඔයත් අහලා තියෙනවා. හිතේ යට සිදුවන දේ අපි ඔකට යටි හිත කියලාත් කියන්න පුරුදු වෙලා තියෙනවා. මේ වේදනා තුන විඳිනකොට සිතේ යට සිදුවන දේ මොකක්ද? දැන් මතු පිට නම් හිතේ ඔය සැප විඳිනකොට මතු පිට තියෙන්නේ ආනන්ද. ඒ කියන්නේ සන්තෝෂදායක ගතියක් නේ තියෙන්නේ සැප විඳිනකොට හිතේ මතු පිට.
නමුත් මේ මතු පිට ගැන නෙවෙයි අහන්නේ විසාක. යට හිතේ යට මොකද්ද සිදුවෙන්නේ? යට හිතේ මොකද්ද සිදුවෙන්නේ? එතකොට ධම්මදින්නා තේරින් වහන්සේ පිළිතුරු දෙනවා සුඛායකෝ ආවුසෝ විසාක වේදනාය රාගානුසයෝ අනුසේති. අපි සැප විඳිනකොට මතු පිටින් නම් හිතේ තියෙන ආනන්දය සතුට එහෙත් හිත යට රාගය ඇති වෙනවා. ඇලීම කියන්නේ. ඒ ආනන්දය නැත්නම් සතුට ලබා දෙන වස්තුව හෝ පුද්ගලය හෝ ස්ථානය හෝ ද්‍රව්‍ය හෝ භාණ්ඩය හෝ වස්තුව හෝ කුමක් හෝ පිළිබඳව රාගානුසයක් තියෙන. රාගයක්ම කියලා කියන්නේ නෑ මෙතන. රාගානුසයෝ කියන වචනේ පාවිච්චි වෙන්නේ කිසියම් ආකාරයක යටිහිතේ ඒ සැප වේදනාව ඇති කරන දේ නැත්නම් පුද්ගලයා නැත්නම් ද්‍රව්‍ය භාණ්ඩයේ වස්තුව නැත්නම් ඒ ක්‍රියාව පිළිබඳ හිතේ බැඳීමක් ඇති වෙනවා. රාගානුසය අනුසේති කිව්වේ ඒකයි. ඒ වගේම දුක්ඛ වේදනාව ගැනත් ඇහුවනේ. අපි මේ දුක් විඳිනකොට ආර්යාවනේ කුමක්ද සිදුවන්නේ කියලා. යටි හිතේ. ඒකට ධම්මදින්නා තේරින් වහන්සේ උත්තර දෙනවා. දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසේති. අපි දුක් විඳිනකොට මතු පිටින් තියෙන්නේ පෙළෙන ගතිය උනත් හිතේ මතු පිට තියෙන්නේ කනස්සලු ගතිය, පෙළෙන ගතිය වගේ දෙයක් වුණාට හිතේ යට ඇති වෙන්නේ පටිඝානුසය. පටිඝානුසය කිව්වේ ඔය ද්වේෂයේ තරහේ මූලික අවස්ථාව. ආරම්භක අවස්ථාව. පටිඝානුසය. එවැනි තත්වයක් තමයි දිගින් දිගට දුක් විඳිනකොට ඇති වෙන්නේ. දැන් මේවා අපි ඔන්න දැන් විදර්ශනාව වඩනවා කියන මාතෘකාවේ දැන් අපි ඉන්නේ. විදර්ශනා වැඩිම. එතකොට දැන් වේදනාව කියන මානසිකත්වයට සතිමත් වෙලා අපි ඔය වේදනා තුන විඳින අවස්ථාවේ ඔය මේ ධම්මදින්නා තේරින් වහන්සේ විස්තර කරන මේ ස්වභාවයන් මතු පිට හිතෙත් යටි හිතෙත් ඇති වෙන ආකාරය අපි දකින්නවා. හිතේ මතු පිට ආනන්දයක් ඇති කරනවා, යටින් රාගානුසය වෙනවා. සුඛ වේදනාවේදී. දුක්ඛ වේදනාවේදී මතු පිටින් කිසියම් ආකාරයක අප්‍රසන්න බවක් හිතේ ඇති වෙන අතර යටින් පටිඝානුසය ඇති වෙනවා. ද්වේෂය, තරහ කියන කේ මූල අවස්ථාව, මූල බීජයට පටිඝානුසය කියන්නේ. ඒක ඇති වෙනවා. දිගින් දිගට දුක් සහගත දේවල් විඳිනකොට ඒවට මූණ පාන්න සිද්ධ වෙනකොට පටිඝානුසය ඇති වෙනවා. දැන් මේ දවස්වල අපිට ඒක දකින්න පුළුවන්. හුඟක් අයගේ හිතවල මේ පටිඝානුසය ඇති වෙනවා. Taman දුකට භාජනය වෙන්න ද්වේෂය ඇති වෙනවා අනිත් පැත්ත එක්ක. සමහර විට කාලගුණ දේශගුණ තත්ත්වයන් ගැන වුණත් එහෙම වෙන්න පුළුවන්. මේ දිගින් දිගට පීඩා විඳිනකොට, දිගින් දිගට දුක විඳිනකොට හිතේ යටින් මේ පටිඝානුසය තත්ත්වය නැත්නම් අපි කියන දේශයේ මූලික අවස්ථාව ඇති වෙනවා. ඉතින් මේ දවස්වල ඒක මිනිස්යන්ගේ ක්‍රියාකාරකම් වලින් අපිට තේන්න තියෙනවා ඒක ඇති වෙනවා කියලා. දැන් මේ ඇති වෙලා තියෙන දුක්ඛදායී తত্ত্বය හමුවේ ඒ ලක්ෂණේ තියෙනවා. කරන කතා බහ, කරන ක්‍රියාකාරකම් මේ ආදී දේවල් වලින්
ඒක අපිට පේන්න තියෙනවා. ඉතින් අපි තුලින් බලන්න ඕන. අපි අනිත් අය පිළිබඳව නෙවෙයි විදර්ශනාවේදී නිතරම බලන්නේ තමන් පිළිබඳවයි. තමන් සම්බන්ධයෙන් තමයි ඒක බලන්නේ. ඉතින් තමන් යම්කිසි දුකක් විඳිනකොට ඒ අවස්ථාවේ තමන් තුළ මේ පටිඝානුසය ඇති වෙනවද කියලා බලන්න. එතකොට ද්වේෂයේ මූල බීජය නැත්නම් මූලික අවස්ථාව, රාගයේ මූල අවස්ථාව මේ ඇති වෙන්නේ වේදනාවෙන් ඇති වෙන්නේ විඳීම නිසා. ඊළඟට තුන්වෙනි අදුක්ඛම සුඛ වේදනාවේදී අහනවා ඒකෙදිත් යමක් අනුසය වෙනවද කියලා. හිතේ යට යමක් ඇති වෙනවද කියලා. ඒකට ධම්මදින්නා තේරින් වහන්සේ පිළිතුරු දෙන්නේ අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ අනුසේති කියලා. මේ අදුක්ඛම සුඛා වේදනාව තේරුම් ගත්තේ නැතොත්, අවබෝධ කරගත්තේ නැතොත් ඇති වෙන්නේ අවිද්‍යාව. එතකොට මෙතෙන්දී අපිට ඉතා වැදගත් කාරණයක් මතුවෙනවා. අකුසල මූලයන් තුන රාග, දෝෂ, මෝහ. රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය. මේවා ඇති කරන්නේ වේදනාව විසින්. දිගින් දිගට දුක් වේදනාව විඳිනකොට පටිඝානුසය, දිගින් දිගට සුඛ වේදනාව විඳිනකොට රාගානුසය, දිගින් දිගට අදුක්ඛම සුඛ වේදනාව විඳිනකොට අවිජ්ජානුසය. හැබැයි මේ අනුසය ධර්ම ඇති වෙන්නේ වේදනාව විසින් ඇති කරනව නෙවෙයි. වේදනාව පිළිබඳ අනවබෝධය නිසා ඇති වෙන තත්ත්වයක්. ඒකයි. ඉතින් එතකොට දැන් අපි මේ විදර්ශනාවේ දෙවෙනි ස්කන්ධය පිළිබඳව මේ කතා බහක යෙදී සිටින්නේ වේදනා සහ වේදනා ස්කන්ධය පිළිබඳ. ඉතින් ওই විදිහට වේදනා කියන ස්වභාවය අපි හොඳට ගැඹුරින් අපි තුලින් අවබෝධ කර ගැනීම අවශ්‍යයි. ඔය සාකච්ඡාව අපිට බොහොම වැදගත් වෙනවා මේ වේදනාව පිළිබඳ විදර්ශනාවේදී. ඉතින් ඔය తত্ত্বය පාලනය කරගන්න බැරි වෙන ඔය රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය කියන ඒවා පාලනය කරගන්න බැරි වෙනවා වේදනාවේදී සිහිනුවන උපද්දගත්තේ නැති වුණා. සමහර විට අපිටත් දිගින් දිගට සුඛ වේදනාව කරනකොට ඒ රාගානුසය වෙනවා. දැන් සාමාන්‍යයෙන් සීක මට්ටමේදී උනත් අපි ටිකක් විමසලා බැලුවොත් යම් කිසි තැනක උදාහරණයක් ඇටියට අපි යම් කිසි තැනක සුව පහසු විදිහට ගත කරනවා කියලා හිතන්නකො බොහෝ කාලයක්. එතකොට ඒ ස්ථානයට කිසියම් ආකාරයක ඇල්මක් ඇති වෙනවා. බැඳීමක් ඇති වෙනවා. ඊළඟට යම් පුද්ගලයෙක් බොහොම අපිට උදව් උපකාර කරන අපිව පිනවන යම් කෙනෙක් වුණොත් ටික කාලයක් ඒ තැනැත්තාගේ උදව් උපකාර ගතිය, කරුණා මෛත්‍රී සාගත ස්වභාවය, ඒ ස්වභාවය පවතිනකොට ටික කාලයක් යද්දී දන්නේව නැතුව හිතේ යට ඒ තැනැත්තා කෙරෙහි මේ බැඳීමක් ඇති වෙනවා. විශේෂත්වයක් ඇති වෙනවා. ඒකට තමයි රාගානුසය කිව්වේ. ඒ මොකද අර ඒ පුද්ගලයා ඇසුරෙන් අපි යම්කිසි සුවයක් විඳිනවා. ඊළඟට ද්‍රව්‍යයක්, භාණ්ඩයක්, වස්තුවක් පාවිච්චි කරන වෙලාවක බලන්න. ඒක දිගින් දිගටම අපිට යම්කිසි සුව පහසුවක් ඇති කරනවා නම් ඒ ද්‍රව්‍ය, භාණ්ඩයේ වස්තුව. එතකොට ඒක විසිනුත් ඒක පිළිබඳව අපිට යම් ආකාරයක බැඳීමක් ඇති වෙනවා. රාගානුසය. මොකද අර ඒ ද්‍රව්‍යයේ, භාණ්ඩයේ, වස්තුවේ අපිට තියෙන පහසුවක්, ප්‍රයෝජනයක්, ඒකෙන් යම් ආකාරයක සුඛ වින්දනයක් තියෙන නිසා.
ඉතින් ওই විදිහට ස්ථාන, පුද්ගලයෝ, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු, ඒ වගේම සමහර විට සමහර වැඩ, ඇතැම් වැඩ විසින් අපිව පිනවනවා. ඒ වැඩ කරනකොට අපිට සතුටක් ලැබෙනවා. ඒ වැඩේ තියෙන යහපත් ප්‍රයෝජනේ ප්‍රතිඵලය, ඒකෙන් සිදුවෙන යහපත නිසා අපිට අපි කරන ඒ ක්‍රියාව ගැන අපිට සතුටුයි. සැප වේදනාවක් ඇති වෙනවා. එතකොට ඒ නිසා ඒ වැඩේට, ඒ කාර්යයට හිතේ බැඳීමක් ඇති වෙනවා. රාගානුසය වෙනවා. ඒ කටයුත්ත දිගින් දිගට කරන්න ඕන වෙනවා. දැන් ওই පින්කම් වල ඒ ලක්ෂණේ තියෙනවා. අපි පුණ්‍ය කර්ම කරනකොට පිනවන මේ සුඛ වේදනා ලක්ෂණේ එනවා. කරන එක්කෙනා සතුටු වෙනවා. එහෙමනේ. ඊළඟට ඒකට සම්බන්ධ වෙන අයත් සතුටු වෙනවා. දකින්න කියන අයත් සතුටු වෙනවා. ඊළඟට ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙනවා. යහපතක් සිද්ධ වෙනවා. එතකොට මේ ක්‍රියාවට දිගින් දිගට කරනකොට ඊයින් ලබන සුඛ වේදනාව නිසා කාලයක් යද්දී මේ ක්‍රියාවට රාගානුසය වෙනවා. ඒ පින්කම නැවත නැවත කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. ආය කිරීමේ උවමනාව ඇති වෙනවා. ඒ විදිහට මේ සැප වේදනාව විසින් මේ රාගානුසය ඇති කරන ආකාරය අපි දකිනවා. එතකොට ওই විදිහට සැප වේදනාව ඇති කරන ස්ථාන, පුද්ගලයෝ, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු, වැඩ, සමහර විට කාලගුණ දේශගුණ තත්ත්වයන් පවා වෙන්න පුළුවන්. කාලගුණ දේශගුණ තත්ත්වයන් වලිනුත් අපිව පිනවනවා. සමහර ඒවා. ඉතින් ඒ කාලගුණ දේශගුණ තත්ත්වයන් කෙරෙහි රාගානුසය වෙනවා. හිතේ බැඳීමක්, ඇලීමක්, විශේෂ කැමැත්තක්, මනාපයක්, ආසාවක් ඇති වෙනවා. ඇති වෙලා ඒ කාලගුණ දේශගුණ තත්ත්වයන් විඳීමටම යොමු වෙනවා. ඔය වගේ යම් දෙයකින් පිනවනවද, ඒ පිනවන දේ දිගින් දිගටම විඳිනවද, කාලයක් යද්දී රාගානුසය ඇති වෙනවා. හැබැයි මෙතෙන්දි මේ රාගානුසය ඇති වෙන්නේ සිහිය නුවණ පවත්වා ගත්තේ නැතොත්. මේ ධම්මදින්නා තේරින් වහන්සේ කියන මේ කාරණේ අනිවාර්ය කාරණයක් නෙවෙයි. ඒකයි වේදනාව සතිපට්ඨානයට ගෙනල්ලා තියෙන බුදුරජාණන් වහන්සේ. මේ දෝෂය මගහරවන්න. දැන් විඳිනකොට රාගානුසය ඇති වෙන්නේ විඳින අවස්ථාවේ සිහිනුවන උපද්දගත්තේ නැති වුණොත්. වේදනාව විදර්ශනාවට නොගත්තොත් තමයි. දැන් අපි වේදනාව විදර්ශනාවට ගන්න දන්නවා. මේ වේදනාව කියන తত্ত্বය අපි බලනවා ඒක විඳින ගමන් නිට්ටයද අනිත්‍යද? ආත්මද අනාත්මද? අවිපරිණාමීද විපරිණාමීද? මේකේ සමුදය විතරද වයක් නැද්ද? මේක අදිච්ච සමුප්පන්නද පටිච්ච සමුප්පන්නද කියලා බලන්න පුළුවන් අපිට. විඳින ගමන්. ඒකනේ අපි විදර්ශනාවේදී අතේ ඇඟිලි පහ වගේ ගත්තේ. ඔය කාරණා පහනේ. අනිත්‍යතා, අනත්තතා, විපරිණාමතා, සමුදය වයතා, පටිච්ච සමුප්පන්නතා කියන පහ. දැන් අපි ඒක ඉගෙනගෙන තියෙන්නේ, අපි දන්නවා ඒක. දැන් අපි සැප විඳින ගමන් මේ විදර්ශනාත්මකව සැප විඳින්න ඕන. සැප විඳින්න එපා කියන එකක් නෙමෙයි මේ කතා කරන්නේ. සැපය විදර්ශනාත්මකව විඳින්න ඕන. දැන් අසුතව පුතුජන විඳින්නේ සැපය, යත් සැප විඳිනවා. නමුත් විදර්ශනාත්මකව නෙවෙයි. ගැඹුරු දැක්මක් ඇතුව
ප්‍රත්‍යවේක්ෂාවකින් සමනුපස්සනාවකින් කරන වැඩක් නෙවෙයි. ඒක ඔහේ ඒකට ගැති වෙලා වාල් වෙලා යට වෙලා තමයි මේ සුඛ වේදනාව විඳින්නේ. එතකොට අසුතවා පුතුජන තුල මේ රාගානුසය වෙනවා. ඉතින් රාගානුසය මට්ටම ඊළඟට එන්නේ අනුසය ළඟට එන දේ දන්නවනේ. අනුසය ළඟට එන්නේ පරිඋත් ทาน. අනුසය මට්ටමේදී මේක දුරු කරන්න බැරි වුණොත් ඒක පරිඋත් ทาน වෙනවා. පරිඋත් ทาน ළඟට එන්නේ විතික්කම. කිසියම් මනෝභාවයක අවස්ථා තුනනේ ඔය. අනුසය මට්ටමේ තියෙනකොට බොහොම සරලයි. ඒ තරම්ම ප්‍රකටත් නැති වෙන්න පුළුවන්. රාගයේ අනුසය මට්ටමේ තියෙනකොට. රාගානුසය. ඒක පරිඋත් ทาน වෙනකොට හිත වහ ගන්නවා. අපි මේ අවස්ථාවට කියන්නේ නීවරණ මට්ටම කියලා. ආවරණං නීවරණං චේතසෝපක්ඛිලේසං පඤ්ඤාය දුබ්බලීකරණං කියලා නීවරණ අවස්ථාවටපත් වෙනකොට අර රාග අනුසය ආවරණ මේ හිත වහ ගන්නවා. ඒ කියන්නේ හිතේ මේක පැතිරීමක් වෙනවා. ඊළඟට නීවරණ අනිත් දේවල් වළක්වන ගතියක් එනවා. චේතසෝ උපක්ඛිලේසං කලින් හිතේ නොතිබුණු අලුත් ක්ලේශයක් බවට පත් වෙනවා. නිතරම වැඩ කරන එකක් බවට පත් වෙනවා. පඤ්ඤාය දුබ්බලීකරණං මේ අලුත් තත්වයේ විසින් ප්‍රඥාව දුබල කරනවා. ඔන්න පරිඋත් ทาน අවස්ථාවේ ලක්ෂණය. ස්වභාවය. අපි ඒකට කියනවා නීවරණ කියලා. හිත වහ ගන්න අවස්ථාව කියලා. ඊළඟට වෙන්නේ විතික්කම. විතික්කම කියලා කිව්වේ ක්‍රියාත්මක වෙනවා තව දුරටත්. එක්කෝ කයින් රාගික ක්‍රියාවලිය දෙන්න පටන් ගන්න. විතික්කම අවස්ථාව කියන්නේ ඒක අර හිත පාලනය කරගන්න බැරි වුණා. හිත වහගත්තා. හිත වැහිලා රාගික ක්‍රියාවක යෙදෙනවා. එහෙම නැත්නම් රාගික වචන වලට හැරෙනවා. හිත පාලනය කරගන්න බැරි වුණා. දැන් වචනයෙන් රාගයේ ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් තව දුරටත් දිගින් දිගට රාගසිතවිලි දලුලන්න පටන් ගන්නවා. මානසික පැත්තේ. වීතික්කමයත් ద్వාරත්‍රයෙන්ම කෙරෙනවා. ওই විදිහට. ඉතින් ඔතෙන්ට එනකොට දුක ඇති වෙලා. රාගික ක්‍රියා, රාගික වචන, රාගසිතවිලි. දැන් ක්‍රියාත්මකයි. එතකොට දුක ඇති වෙනවා. ඔතෙන්ට නොඑන්න තමයි බුදුරජාණන් වහන්සේ වේදනාවේදී සිහිනුවන උපද්ද ගන්න කියලා කියන්නේ. ඒකටයි වේදනානුපස්සනාවක් ඉදිරිපත් කළේ. සුඛං වේදනං වේදියමානෝ සැපක් විඳින වෙලාවේ ඒක විදර්ශනාත්මකව විඳිනවා නම් සමනුපස්සනාවකින් ප්‍රත්‍යවේක්ෂාවකින් යුතුව ඒක විඳිනවා නම් රාගානුසය වෙන්නේ නැහැ. මම මේ විඳින සැපය මම මේ විඳින්නේ මේ ස්ථානයක් ඇසුරින් හෝ පුද්ගලයෙක් ඇසුරින් හෝ ද්‍රව්‍යයක් භාණ්ඩයක් වස්තුවක් ඇසුරින් හෝ යම් ක්‍රියාවක් ඇසුරින් හෝ වේවා මම මේ විඳින සැපය නිත්‍ය දෙයක් නෙවෙයි. අනිත්‍ය දෙයක්. මේක හේතුඵලයක්. මේක ඇති වෙලා නැති වෙලා යන දෙයක්. මේක ක්‍රමයෙන් වෙනස් වීගෙන යන දෙයක්. මං කැමති ආකාරයට මේක හසුරුවා ගන්න පාලනය කරගන්න මෙහෙවන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. එවැනි අවබෝධයකින් අර සැපය වින්දොත් රාගානුසය වෙන්නේ නැහැ. දැන් අපි සැප විඳිනකොට ඒක කරලා බලන්න ඕනේ. ඒක තමයි විදර්ශනා වඩනවා කියලා කියන්නේ. දැන් මගෙන් පෙරේදා මතු කර ප්‍රශ්නේ විදර්ශනා වැඩිම කියන එක තමයි අපිට වැඩිපුර අවශ්‍ය කියන්නේ. එතකොට
මේ විදර්ශනා වැඩිම කියන්නේ අන්න ඒකයි. අපි ඒ සැපය විඳිද්දී අර විදර්ශනාත්මකව අනිත්‍ය ආදී වශයෙන් දකිමින් සැපය විඳිනවා. ඉතින් ඒ සඳහා ලොකු සිහිනුවණක් උපද්ද ගන්න වෙනවා සැප විඳින වෙලාවේ. එහෙම නැති වුණොත් අර ධම්මදින්නා තේරින් වහන්සේ දේශනා කළ විදිහට රාගානුසය වෙනවා. හොඳයි අපි ඊළඟ එකට යමු. පටිඝානුසය. දුක් කියන එකත් ඉතින් දුෂ්කරතා ඇති වෙන එක ස්වභාවය. විශේෂයෙන් අපි කතා කළා දුක්ඛ සහ විපරිණාම දුක්ඛ දෙක ස්වභාවිකයි. එතකොට මේ දුක දිගින් දිගට අපි විඳිනකොට සිහිනුවණින් දුක් විඳින්නෙක් වෙන්න ඕන. විදර්ශනාත්මකව දුක් විඳින්න පුරුදු වෙන්න ඕන. දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමේති පජානාති කිව්වේ ඒකයි. අපි කරා පැමිණෙන දුක් සිහිනුවණින් විඳින්නෙක් බවට පත් වෙනවා. මේ ජාති ජරා ව්‍යාධි මරණ අප්පිය සම්පයෝග පිය විප්පයෝග ඉච්ඡාලාභ මේ වගේ උදාහරණ කිව්වා. දුක්ඛයට විපරිණාම දුක්ඛයට උදාහරණ නේ මේවා. ඒ යම් දුෂ්කරතා ඇති කරන මේ ධර්මතාව විසින් ඒවා අපි විඳිනවා. ඉතින් ඒ විඳිද්දී සිහිනුවන උපදවාගෙන තියෙනවා. ඒ සිහිනුවන උපදවාගෙන හිටියොත් පටිඝානුසයක් ඇති වෙන්නේ නැහැ. නැත්තම් තරහ යන. හිතේ යට ටිකින් ටික කාලයක් යනකොට හිත යට තරහක් එකතු වෙනවා. දිගින් දිගටම අපි හිතමු උදාහරණයක් හැටියට යම් කෙනෙක් අපි අකමැති දෙයක් කරනවා. අකමැති දෙයක් කරනවා කියලා කියන්නේ ඒකෙන් අපිට යම්කිසි දුක්ඛයක් එනවා. අපහසුතාවයකට අපි භාජනය වෙනවා. ඕක දැන් එක සැරයක් නෙවෙයි දෙතුන් සැරයක් දිගින් දිගට කෙරෙනවා කියලා හිතන්න. අපි අකමැති දෙයක්, අපිව අපහසුතාවයටපත් වෙන දෙයක්. ඒ කියන්නේ කායිකව හෝ මානසිකව අපි අපහසුතාවයටපත් වෙන දෙයක් යම් කෙනෙක් දිගින් දිගට කරනවා. ඒකට අපි භාජනය වෙනවා. මොකද වෙන්නේ ටික දවසක් යනකොට? ඔන්නේ යට අන්නර ධම්මදින්න තේරින් වහන්සේ කියපු දේ වෙනවා. පටිඝානුසය අනුසේත. හිත යට රුස්සන් නැති ගතියක්, තරහක්, අමනාපයක් ඇති වෙනවා. සමහරවිට මේක එළියට ප්‍රකාශ කරන්නේ නැහැ තව. අනුසය මට්ටමේදී එහෙමයි. හිත යට තියෙනවා ඉතින්. ඔච්චර කිව්වත් අහන්නේ නැහැ. මේ මිනිස්සයා නම් හදන්න පුළුවන් මිනිස්සෙක් නෙවෙයි. වැඩක් නැහැ. ආදී වශයෙන් ටික හිතයට මේ අමනාප ගතිය, රුස්සන් නැති ගතිය හිතයට ඇති වෙනවා. ඔන්න ඔය අවස්ථාව තමයි පටිඝානුසය. ඉතින් ඕක සමහර වෙලාවට උග්‍ර වෙලා පරිඋත්ථාන වෙන්නත් ඉඩ තියෙනවා. හිත වහගන්න. ව්‍යාපාද නීවරණයේ බවට පත් වෙන අවස්ථාව. හිත වැහිලා යනවා ඒකෙන්. දරා ගන්න බැරුව ගියා කියලා කියන මට ඒ වෙලාවේ උහුල ගන්න බැරුව ගියා කියලා කියන මට මොනවා වුණාද දන්නේ නැහැ කියලා කියන. අන්න හිත වැහුණා. ආවරණ නීවරණ අනිත් දේවල් දැන් වැළකීලා තියෙනවා. අනිත් යහපත වළකිනවා. යහපත වළක්වන නීවරණ කියන වචනේට හුඟක් අය නිවන වහනවයි කියන තේරුම තමයි දීලා තියෙන්නේ. ඒක අටුවාවේ දීපු තේරුමක්. නමුත් මූලික අවස්ථාවේ වෙන්නේ ද්වේෂයෙන් හිත වැහුනම අනිත් දේවල් ඔක්කොම අමතක වෙනවා. නැත්නම් ඒවා වැහිලා යනවා කියලා. දැන් අපි කියන්නේ අර
සමහර මිනිස්සු එක්ක මොකක් හරි දෙයකට තරහ වුණාම අර ඒ මිනිස්සයා කරපු හොඳ ඔක්කොම වැහිලා යනවා. ඒ හොඳ දේවල් එකක්වත් මතක නැහැ. ඒ කියන්නේ අර තරහෙන් එවලේ හිත වැහිලා තියෙන්නේ. ඒව මතක් කරන්න බෑ ඒ වෙලාවට. සමහර විට තමන් කරන කියන දෙයක්වත් එදිනදා ජීවිතේ වැඩක්වත් දැන් කරගන්න බෑ. ද්වේෂයෙන් තරහෙන් පිපිරි ඉන්නවා. ඉතින් පරිඋත් ทาน අවස්ථාවට එනකොට නීවරණ අවස්ථාවට එනකොට ලක්ෂණේ ඒකයි. වෙන වැඩක් කරගන්නත් බෑ. අනිත් ඒවා ඔක්කොම වළක්වනවා. වැළැක්වීම අර්ථයෙන් තමයි නීවරණම් කියුවේ. ඉතින් ඒ తত্ত্বය බොහොම නරක తত্ত্বයක්. දැන් හිත වැහිලා. උපක්ඛිලේශම් වෙලා දැන්. පෙර නොතිබුණු ක්ලේශයක් දැන් හිතේ ආරම්භ වුණා. පඤ්ඤාය දුබ්බලීකරණ දැන් ඉතින් ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ද්වේෂයෙන් හිත වැහිලානේ. මේ කියන්නේ මොනවද, මේ කරන්නේ මොනවද, මේ හිතන්නේ මොනවද කියලා හිතා ගන්න බෑ. ඉතින් නොකිය යුතු දේවල් කියනවා. නොකළ යුතු දේවල් කරනවා. නොසිතිය යුතු විදිහට හිතන. ඒ කියන්නේ වැරදි ද්වේෂ සහගත ක්‍රියා. ද්වේෂ සහගත වචන. ද්වේෂ සහගත සිතුවිලි. ඔතෙන් එනකොට දුක ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය තත්වයෙන් මිදෙන්න තමයි අපි දුකක් විඳිනකොට යම් දුෂ්කරතාවයක් විඳිනකොට සිහිනුවන උපද්ද ගන්න කියලා අපිට බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඉතින් චූල වේදල්ල දේශනාවේදී ඒකට උත්තරයක් අහන්නේ නැහැ ධම්මදින් මේ විසාක උපාසක. ඒ නිසා ධම්මදින්නා තේරින් වහන්සේ ඒකට උත්තරයක් දීලත් නැහැ. නමුත් මේ ප්‍රශ්නෙට උත්තරේ දීලා තියෙන්නේ වේදනානුපස්සනාවේදී සතිපට්ඨානෙ. මේ ත්‍රිවිධ වේදනා විඳිද්දි සිහිනුවන උපදවා ගන්න කියලා. සිහිනුවන උපදවා ගත්තේ නැතොත් තමයි ඔය රාගානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය කියන තුන ඇති වෙන්නේ. එතකොට තුන්වෙනි වේදනාවටත් අපි යමු. අදුක්ඛම සුඛාය වේදනාය කිං අනුසය අනුසේති. අදුක්ඛම සුඛාය වේදනාවේ සිහිනුවන උපද්දුවේ නැති වුණොත් මොකද වෙන්නේ? අවිද්‍යානුසය අනුසේති. අවිද්‍යාව ඇති වෙනවා. ඒක තේරුම් ගත්තේ නැති නිසා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැහැ. මේ වටිනාම අවස්ථාවක් උදා වෙලා. දැන් අසුතව පුතුජන හිතන්නේ වේදනා තුනෙන් හොඳ මේක සුඛ වේදනා කියලානේ. නරක එක දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව ඒක දන්නේ නැහැ. ඒකට කැමති නැහැ. ඒක ගැන තේරුමක් නැති නිසා. අපි සීක මට්ටමට එනකොට අපිට තේරෙනවා මේ අදුක්ඛම සුඛ වේදනාව තමයි හොඳම අවස්ථාව. සුඛ දුක්ඛ දෙක නෙවෙයි කියලා. මේ සීක මට්ටමට ආවම මේ තථාගත ධර්මයේ සාකච්ඡා කරලා අවබෝධ කරගත්තම තමයි ඒක තේරෙන්නේ. එතකන් ඒක තේරෙන්නේ නැහැ. ඒතකොට දැන් මේ ධම්මදින්න තෙරුන් වහන්සේ කතා කරන්නේ සීකල ගැන නෙමෙයි. සාතන් වහන්සේ ගැන නෙමෙයි. අසුතව පුතුජන ගැනයි මේ කියන්නේ. එතකොට අසුතව පුතුජන අදුක්ඛම සුඛ වේදනාවකදී අවිජ්ජානුසය වෙනවා. අයියෝ මේක කිසි වැඩක් නැහැ නේ. ඔය නිකන් ඉන්නවා කාලේ නාස්ති වෙනවා. මීට වැඩි හොඳයි මේ වෙන මොකක් හරි වැඩක් කරගත්තා නම් කියලා ඔන්න ආපහු කාමයේ පැත්තට බර වෙනවා. සුඛ වේදනාව හොයාගෙන යනවා. ඒ පැත්තට ආපහු යනවා. අදුක්ඛම සුඛ වේදනාව විඳින්න දන්නේ නැහැ. ඒකේ සිහිනුවන උපද්ද ගත්තේ නැති නිසා ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. අඥානං දුක්ඛ. ඥානං සුඛං කියලා එහෙමනේ විස්තර කරේ. ඒක අවබෝධ කරගත්තේ නැති කෙනාට ඒක මහා වදයක්, මහා කරදරයක්, මහා දුකක්. තේරුම් ගත්ත එක්කෙනාට වැටහෙනවා මෙතන බොහොම සුවදායි සංසුම් මානසික තත්වයක, කායික තත්වයක ඉන්නේ. මේක හොඳ තත්ත්වයක් කියලා වැටහෙනවා. ඉතින් ওই විදිහට අදුක්ඛම සුඛ වේදනාවේදීත් සිහිනුවන උපද්ද ගන්න ඕන.
අදුක්ඛම සුඛං වා වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමි इति පජානාති කියලා අර සතිපට්ඨාන දේශනාවේදී බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒකයි. ඒකෙදි සිහි නුවණ උපද්ද ගන්න මේ හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙන්නේ. හොඳ වෙලාවක්. හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ. එතකොට ඒ පිළිබඳ අවිද්‍යානුසයක් එන්නේ නැහැ. අවිද්‍යානුසය આવොත් අවිද්‍යාත්මකව වැඩ කරන්න පටන් ගන්නවා. නේ? ඒක හිත වහ ගන්න ඕනේ අර රාගානුසය, පටිඝානුසය වගේම ඒකිනුත් හිත වහ ගන්න නීවරණයක් බවටපත් වෙනවා. අර අඥාන කමෙන් හිත වැහෙන. අඥානං කියන වචනේ ධම්මදින්න දෙරින්නාංශ පැහැදිලි කරේ. ඒ අඥාන කමෙන් හිත වැහිලා යනවා. එතකොට හිතනවා ඔන්න අයියෝ මේ මොකද්ද කරන්නේ මේ නිකන් ඉන්නවා මේ කාලේ නාස්ති වෙනවා වැඩකට නැහැ. නිකරුණේ කාලේ ගත වෙනවා. ඊට පස්සේ ඔන්න අඥාන ක්‍රියාවලට යනවා වචනවලට යනවා. එහෙම. ඉතින් ඔය ආපහු යන්නේ එතකොට අර සුඛ දුක්ඛ දෙකෙන් එකකට මාරු වෙනවා. අදුක්ඛම සුඛාව තේරුම් ගත්තේ නැති නිසා. දැන් ඔය හුඟක් භාවනා යෝගීන්ට භාවනා මධ්‍යස්ථානවල ගිහිල්ලා ඉන්න බෑ. එක දවසකට නම් එන්න. දවස් 5කට ඉන්න 10කට ඉන්න කිව්වොත් අපෝ බෑ. ඉන්න බෑ. ඒ කියන්නේ අර අදුක්ඛම සුඛ වේදනා తত্ত্বය විවේකයක් විඳින්න එහෙම බෑ. ඒ හුරු නෑ. හුරු පුරුද්ද තියෙන්නේ අර කාමී දේවල් වල රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දකිමින් අහමින් විඳිමින් එවැනි ක්‍රියාකාරකම් වල යෙදෙමින් එහෙම ගත කරන්නයි හුරු ගතිය. අර වගේ දෙයකට මනාප නැහැ. ඉතින් මුගා භාවනා යෝගින්ගේ භාවනා වැඩපිළිවෙල අතරමඟ බිඳ වැටෙන්නේ මේ අදුක්ඛම සුඛ වේදනාව අඳුනගෙන නැහැ. විවේකයේ අත්විඳින්න බෑ. ඉතින් කැමැති නිතරම අර අවිවේකී දැන් මේ දවස්වල උනත් ඇත්ත වශයෙන්ම අපි නම් මේ අදුක්ඛම සුඛ වේදනා මට්ටමේ ඉන්නේ. ඉතින් හොඳ අවස්ථාවක් මේක. කාය විවේකයක් හම්බ වෙලා තියෙනවා. හොඳට කාරණේ තේරුම් ගත්තොත් මානසික විවේකයකුත් තියෙනවා. කාරණේ තේරුම් නොගත් අයට තමයි ඔය මානසික අවිවේකයක් ඇති වෙන්නේ. කම්පණය වෙන්නේ, බය වෙන්නේ, තැති ගන්න. නමුත් ඇති වෙලා තියෙන වටපිටාව ඇති වෙලා තියෙන తত্ত্বය හොඳට අවබෝධ කරගත්තොත් මානසික විවේකයකුත් අපිට තියෙනවා. ඉතින් මේ දවස්වල හොඳට අදුක්ඛම සුඛ වේදනා తত্ত্বය තුල අපි පවතේ. ඒක විඳින්න ඕන මේ දවස්වල. පැයක් විතර දවසට නිකන් ඉන්න පුරුදුයි. මං කිව්වේ අර අපිට අපේ ගුරුවරු ඉස්සර වෙලාම දීපු අමාරුම වැඩේ කියලා. මේ භාවනා යෝගීන්ට දෙන අමාරුම මේ දඬුවමක් වගේ. අපිට කිව්වේ අපේ ගුරුවරු එහෙමයි අද හොඳයි ඔක්කොම වැඩ කරලා ඉවර කරලා පැයක් දඬුවමක් දෙනවා කියලා. මොකද්ද නිකන් ඉන්න එක. ඇත්ත වශයෙන්ම බලපුවා එහෙම තමයි. මේ මිනිස්සයාට නිකන් ඉන්නවයි කියන එක නම් කරන්නම බැරි වැඩක්. නිකන් ඉන්නවා කියන්නේ හොඳ සිහිනුවණින් අර කාය විවේකයේ චිත්ත විවේකයේ අත්විඳින්මින් ඉඳී. මේ කාය විවේකයේ උපද්දගෙන චිත්ත විවේකයේ උපද්දගෙන ඕක විඳිනවා. අපි මේ කතා කරන්නේ වේදනාව ගැනනේ. අදුක්ඛම සුඛ වේදනා විඳීමක්. ඒක විඳින්න පැයක් විතර. නිකන් ඉන්නවා කියලා අපි ඕකට සිංහලෙන් කියන්නේ. ඉතින් නිකන් ඉන්නවා කියවම කවුරුත් ඒකට කැමති නැහැ. ඇයි නිකන් ඉන්නේ? මොනාරි වැඩක් කරන්න බැරිද? ආදි වශයෙන් කියන්නේ. නමුත් මේ අදුක්ඛම සුඛ වේදනාව හරීම වටින අවස්ථාවක්. මේ සුඛ වේදනා අවස්ථාව දුක්ඛ වේදනා අවස්ථාව වගේ නෙමෙයි. යමක් ගැඹුරු දෙයක් අවබෝධ කරගන්න මනසේ යෙදෙව්වොත් යොදවන්න පුළුවන් ඊටාම් හොඳ අවස්ථාව අදුක්ඛම සුඛ වේදනා කියලා කියනවා. අදුක්ඛම ඉස්සර වෙලා අදුක්ඛම සුඛ වේදනාව අත්විඳිනවා. ඒක සකස් කරගන්න ඕන. කාය විවේකයයි චිත්ත විවේකයයි දෙක හදාගෙන
ඒක ටිකක් විඳලා අතර මැදදී පුළුවන්කම තියෙනවා මේ ගැඹුරු ධර්මතාවයකට හිත යොමු. ඒකත් විදර්ශනාවෙන්ම දකින්න පුළුවන්. අදුක්කම දැන් සුඛ වේදනාව විඳිද්දිත් අපි විදර්ශනාත්මක වුණානේ. දුක්ඛ වේදනාව විඳිද්දිත් විදර්ශනාත්මක වුණානේ. එහෙනම් අදුක්කම සුඛ වේදනාවත් විඳින්න පටන් අරගෙන ඊට පස්සේ විදර්ශනාත්මක වෙනවා. ඒකත් නිට්ටය නෑ අනිත්‍යයි. ඒකත් ආත්ම නෑ අනාත්ම. ඒකත් අවිපරිණාමී නෙමෙයි. ඒකත් විපරිණාමී. ඒකෙත් සමුදයක් සහ වයක් කියන දෙකම තියෙනවා. එතකොට ඒක ඇති වෙන්නේ පටිච්ච සමුප්පන්න ආකාරයෙන් හේතුඵල ධර්මතාවය. ওই විදිහට අදුක්කම සුඛ වේදනාව අඳුනගෙන ඒ කියන්නේ පිළිමද ඥානයක් ඇති කරගෙන ඒක විඳලා ඒක විදර්ශනාත්මකව විඳින කෙනාට අවිජ්ජානුසය ඇති වෙන්නේ නැහැ. එතකොට ওই විදිහට මේ වේදනා තුන විඳින ගමන් සිහිය උපද්දන එක තමයි විදර්ශනාව කියලා කියන්නේ. විදර්ශනා වැඩිම කියලා කියන්නේ මොකක්ද කියලානේ අපේ ප්‍රශ්නේ. දැන් අපි මේ යන්නේ සාකච්ඡාව ඒකනේ. ඉතින් ওই විදිහට අපි පුරුදු වෙන්න ඕන. ත්‍රිවිධ වේදනා අපි විඳින කොයි වෙලාවෙ සැපක් විඳින වෙලාවෙ ඒකට හොඳට සිහිය උපද්දලා සිහිනුවන ඒකට අපි කියන්නේ සතිපට්ඨාන කියලා. සිහිනුවන පවත්වා ගැනීම කියන කාරණේ. එහෙම උපද්දගෙන ඒ විදර්ශනාත්මක වෙනෝ ඒ විඳින වේදනාව. එහි යථා ස්වභාවය දකින්න අපි ගෝ විදර්ශනාවේ ගැඹුරු තලයේ වෙන්නේ ඉහළම පියවර වෙන්නේ විශ්ව යථාර්ථය අවබෝධ කර ගැනීම කියලා. දැන් මේ වේදනාව විශ්ව ධර්මතාවයක්. ඒක විශ්වයට අයිති එකක්. ලෝක ස්වභාවයක් ඒක. ඒ ලෝක ස්වභාවය තුළ අපි ඉන්නවා, අත්විඳිනවා. ඒ අත්විඳින වෙලාවේ අපි ඒක විදර්ශනාත්මක වෙනවා. එතකොට අර වේදනාව විසින් වේදනා තුنين ඇති කරන ප්‍රධාන අකුසල ධර්මතා තුන. රාග, දේශ, මෝහ ඇති වෙන්නේ නැහැ. ඒකයි. ඉතින් ඔය විදිහට මේ අපි මේ ධම්මදින්නා තේරින් වහන්සේගේ දේශනාව මෙතෙන්ට සම්බන්ධ කරගත්තේ සහ සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාව මෙතෙන්ට කිට්ටු කරගත්තේ විදර්ශනාව සඳහා. එහෙම නැත්නම් අපිට අර අතන කියන කාරණේ විතරක් ප්‍රමාණවත් නැහැ. දැන් වේදනා ස්කන්ධේ විදර්ශනා කරන්න කිව්වම ඕක පුරුදු වෙලා තියෙන. ඉතින් වේදනා ස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා ඕක පොඩ්ඩක් මතුරන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් එහෙම තමයි අපේ භාවනා ක්‍රමේ පුරුදු කරලා තියෙන්නේ. ඉතින් එහෙම කිව්වට වැඩක් නෑ මේක. විඳින්න ඕන වේදනා තුනෙන් කුමන වේදනාවක ඉන්නකොට වුණත් ඒ පිළිබඳ සිහිය සිහිනුවන උපද්ද ගන්න ඕන පළවෙනි කාර්යය. සතිපට්ඨාන. සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටවනවා කියන එකයි. සති කියනකොට උතන සිහිනුවන දෙකමයි තියෙන්නේ. සති සම්පජඤ්ඤ දෙකම තමයි ওই සති කියන වචනේදී අදාළ වෙන්නේ. සිහිනුවන පිහිටුවා ගැනීම සතිපට්ඨාන. පිහිටුවා ගත්තම ආයි අලුතෙන් කියන්න දෙයක්වත් නැහැ. වේදනාවේ සිහිනුවන ඉපැද්දුව නම් යෝගියට තේරෙනවා ඒක අනිත්‍යයි කියලා. ඒ තුලින්ම වේදනාව තුලින්ම දකින්න පුළුවන්. සැපය දිගටම පවතින්නේ නැහැ. ඒක හිටි ගමන් වෙනස් වෙනවා. ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දෙයක්. විපරිණාමයේ වෙන ධර්මතාවයක් හැටියට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා සිහිනුවන පිහිටුවපම. අපි හුඟක් වෙලාවට සැපක් විඳිද්දි සිහිනුවන උපද්දන්නේ නැහැ. සැපය පිළිබඳ ඊට අදාළ දේ පිළිබඳ සිහිනුවන ඉපැද්දීමක් නැහැ. සැපය විඳිනවා. ඔය ඒකේ වැටිලා ඔය එක ගැන කතා කර තව මොනවා හරි කියෝ ඒක විඳිනවා මිසක ඒක විදර්ශනාත්මකව විඳින්න අපි හුරු පුරුදු වෙලා නැහැ. අපි භාවනා යෝගීන් හැටියට මේ ධර්ම මාර්ගය යන අය හැටියට අපි හුරු පුරුදු විය යුත්තේ වේදනා තුනම සැපයක් නම් සැපේ විඳින වෙලාවේ සිහිනුවන උපද්දගමු. දුකක් නම් ඒ දුෂ්කරතාවයේ විඳින අවස්ථාවේ කාය සම්පස්සජං මනෝ සම්පස්සජං අසාතං වේදිතං. කය හා මනසට
කයට හෝ වේවා මනසට හෝ වේවා සම්බන්ධ කිසියම් අපහසුතාවයක් විඳින්මින් ඉන්නවා නම් ඒ අවස්ථාවේ ඒක ගැන සිහිනුවන උපද්ද ගන්න. ඒකයි ස්වභාවය. ඉතින් ඒ දෙකෙන් තොර අවස්ථාවක් නම් ඒත් සිහිනුවන උපද්ද ගන්න. එතකොට ඔය වේදනා විසින් ඇති කරන්නා වූ ප්‍රධාන අකුසල ධර්මතා තුන බැහැර වෙනවා. ඒවා අනුසය මට්ටමේදී එනකොටම ඒක බැහැර වුණොත් පරිඋත් ทาน වෙන්න දෙයක් නැහැනේ. නීවරණ ධර්මයක් වෙන්න අවස්ථාවක් නැහැනේ. පරිඋත් ทาน වෙන්න අවස්ථාවක් නැත්තම් වීතික්කම වෙන්න අවස්ථාවකුත් නැහැනේ. එහෙනම් එතන දුකක් හටගන්න විදිහක් නැහැනේ. ඉතින් ඔහොමයි මේ වේදනා ස්කන්ධයේ වේදනාව පිළිබඳව අපි විදර්ශනාත්මක වුණාම ඒක දුකෙන් මිදීමට හේතු වෙයි. ඉතින් හොඳයි මම ඔය වේදනාව පිළිබඳවයි අදත් පැහැදිලි කිරීම කරේ. තවත් මේ ධම්මදින්නා තේරින් වහන්සේගේ සාකච්ඡාව තවත් ටිකක් ගැඹුරට එහාට යනවා මේ දෙන්නගේ සාකච්ඡාව. මේ ඉතින් ඒකත් අපිට අවශ්‍ය නම් පැහැදිලි කරන්න පුළුවන් ඉදිරි අවස්ථාවකදී. නමුත් මම හිතනවා අපේ විදර්ශනාවට ඔය ප්‍රමාණවත් කියලා මේ අපි වේදනාවේ අවබෝධ කරගෙන ඒක පිළිබඳ සතිමත් වීම. ඔය රාගානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය තමයි වේදනා කියන ස්වභාවයේදී සිහිනුවන උපැද්දුවේ නැති වුණොත් ඇති වෙන අකුසල තත්ත්වය. ඉතින් ඒක වළක්ව ගත්තොත් ඊට අදාළ රාග දෝෂ මෝහ වලින් ඇති කරන්නා වූ අකුසල ධර්මයන් පැන නගින්නේ නැහැ. එහෙත් වේදනාව දිගටම පවතී. ඒක කොයි විදිහට පවතීද, කොච්චර කාලයක් පවතීද ඒව අපිට කියන්න බෑ. ඒවට අපිට උත්තර නැහැ. සැප වේදනාවක් කොච්චර කල් තියේද? කොයි මට්ටමින් ලැබෙයිද? කවද ලැබෙයිද? ඒවට අපේ උත්තර නැහැ. අපි ඒවට උත්තර හොයන්නෙත් නැහැ. දුක් වේදනාව කොච්චර කල් තියේද? ඒවට අපි උත්තර හොයන්නේ. අපේ තියෙන්නේ මේ වේදනාව අපි කරා පැමිණියම් අපි සාමාන්‍යයෙන් සීක මට්ටමේදී සුඛ වේදනාව පසුපස හඹා යන්නෙත් නැහැ. නිකන් මෝඩ විදියට වැඩ කරලා දුක් වේදනාව අපි කරා පමුණව ගන්නෙත් නැහැ. ඒ අපි සීක වුණාම මේ දෙකෙන්ම තොර වෙනවා. අපි උපයන්නේ සීක මට්ටමේදී හුඟාක්ම උපයන්නේ අදුක්කම සුඛ වේදනා. අර දෙක උපයන්නේ නැහැ. හැබැයි උපයන්නේ නැති වුණාට කරා පැමිණෙනවා. ඒ කියන්නේ අපි වෙත පැමිණෙනවා. මේක හේතුඵල ධර්මානුකූලව. සුඛ වේදනාවක් ලැබෙනවා, දුක් වේදනාවක් ලැබෙනවා. ඉතින් මේ දෙක ආවම අපි කරන්නේ දැන් අපි සිහිනුවන උපද්දගෙන මේ වේදනාවන් විඳින්න. අපි උපයන වේදනාව අදුක්කම සුඛාවත් අපි උපයන කොටත් විඳින කොටත් ඒත් විදර්ශනාවෙන්ම සිහිනුවණින් යුක්තවම ඒ කාර්යය කරනවා. එතකොට සීක මට්ටමේදී අපිට මේ ගැටලුවක් නෑ. අපේ පුහුණුව හොඳින් යනවා. හොඳයි. මම සෑහෙන කාලයක් සාකච්ඡාවට කාලය අරගෙන තියෙන නිසා මම මෙතෙන් සිට අපේ යෝගීන්ට අවස්ථාව ලබා දෙනවා දහම් හමුවට සම්බන්ධ වෙලා සිටින ඇත්තන්ට මේට යමක් එකතු කරන්න, ඒ වගේම තම අත්දැකීම් හැමදෙනාම බණ භාවනා කරන ඇත්තෝනේ දැනටම ඒ වගේ දේවල් වලට අපි අවස්ථාව ගන්නවා. හොඳයි එහෙනම් මේ පිළිබඳව යමක් සාකච්ඡා කරන්න විමසන්න අවස්ථාව. හැමදාම මම ඉතින් ප්‍රශ්න පටන් ගන්නවා අනිත්‍යයට බාධාවද දන්නේ අනිත්‍යයට අහන්න කියලා මම ආරම්භ අද කියන ගැටලුව තමයි සෝනස් රැහෙනවනේ. ඇහෙනවා මට. අපි සාමාන්‍යයෙන් අනිත් පුද්ගලයෙක් හැමතිස්සෙම ඉතින් ලෝකේ අනිත්‍යයත් එක්ක අපි ගනුදෙනු කරමින් ජීවත් වෙනවා. නමුත් අපිට ගොඩාක් වෙලාවට මුණ ගැහෙන්නේ අපිට වඩා ඒ කියන්නේ ධර්මයේ පැත්තෙන් කියන අවබෝධය අඩුයි. ඒ අයත් එක්ක අපි ගොඩක් වෙලාවට කතා කිරීමේදී අපි පරිස්සම් වෙන්න ඕන. සහ මේ
අපේ අදහස් ඒ අයත් එක්ක බෙදා ගැනීමේදී ඒ අය අපිට කියනවා නිකන් ජීවිතේ ඔයගොල්ලෝ ඉන්නේ නිකන් කලකිරීමකින් වගේ. ඒ කියන්නේ අපි කතා කරන්නේ හැමතිස්සෙම යථාර්ථය. මේ ජීවිතයේ ඇත්ත ස්වභාවය අපි ධර්මයෙන් ඉගෙන ගත්ත දේ. ඒක අපිට ඒ කියන්නේ දැන් ඔබ පැහැදිලි කරා වගේ ඒක අපි ජීවිතේට දැන් අපිට ඇප්ලයි කරගෙනම තියෙනවා. ඒ කියන්නේ ඒක නිසා තමයි අපෙන් මම හිතන්නේ මේ වචන හැමතිස්සෙම පිට වෙන්නේ. එහෙම වුණාම ඒ කියන්නේ ඒ අයත් එක්ක සමහර වෙලාවට ඒ අවස්ථාවේදී අපි වෙනස් විය යුතුයි සහ ඒ කියන්නේ බුද්ධිමත්ව වෙනස් වෙලා ඒ අයත් එක්ක වැඩ ගන්න ඕන නේද කියලා. ඒක ස්වභාවයක්. ඒ කියන්නේ අසුතවා පුතුජන මට්ටමේ අය නිතරම කාමයට අකුසලයට බර වෙලා ඉන්නේ. දැන් අපි සීක මට්ටමට ආවෙන් පස්සේ අපි ඔතන කිව්වනේ පඨමඥානයේදී විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලෙහි ධම්මේ. අපි ඒකෙන් දුරස් වෙලා අපි නිතරම හැම දෙයකම යථා ස්වභාවයේ තේරුම් අරගෙන ඉතින් අර පැත්ත තමයි කතා කරන්නේ. කාමයට අකුසලයට බරව අපි කතා කරන්නේ ක්‍රියා කරන්නේ නැහැ. ඒකෝ දැන් කාමයට අකුසලයට බර කෙනා ඒකේ ඉන්න කෙනා හිතන්නේ ඒක තමයි ජීවිතේ. ඒක තමයි කරන්න ඕනේ. ඒක තමයි වැදගත්. ඒකට තමයි වටිනාකම් දෙන්නේ, අගය යන්නේ, සම්මාන දෙන්නේ, ඔක්කොම කරන්නේ කාම සහ අකුසල වලට. එතකොට ඒකට එවැනි බරක් දෙන කෙනා අපි මේ දරන මතයට කොහොමදත් එකඟ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ අපි මේ කාමයට අකුසලයට බර නැති නිසා අපි මේවා ගැන අප්‍රසාදයෙන් හරි කලකිරීමෙන් හරි එපා වෙලා හරි නැත්තම් බැරුව හරි ඔය මොනවා හරි දේවල් ඒගොල්ලෝ කියනවා. එහෙනම් ඔයගොල්ලන්ට ඔවා බැරුව වෙන්නේ නැති. එහෙම නැත්තම් ඔයගොල්ලෝ ඔවා ගැන කලකිරිලා වෙන්නේ නැති. ඔය වගේ නොයෙක් විදිහට ඒ අය හිතනවා. ඒ කාමයේ අකුසලයේ බර වෙලා ඉන්න. ඒක ප්‍රශ්නයක් නෑ. අපි අසුතවා පුදුජනලාගේ ස්වභාවය තේරුම් ගන්නේ මම අර ඊයේත් කිව්වේ මිනිස්යන්ගේ ස්වභාවය තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන නිතරම මිනිස්යන් ආශ්‍රය කිරීම. දැන් බුදුරජාණන් වහන්සේ මනුස්ස ස්වභාවය තේරුම් කරන අවස්ථා ගොඩක් තියෙනවා. ඔය පුද්ගල වර්ගය කියලා තියෙනවා ඒක අංගුත්තර නිකායේ චත්තාරෝ මේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමාන ලෝකස්මින් කියලා. ඉතින් බුද්ධ ඥාණයෙන් පුද්ගලයන්ගේ ස්වභාවය විස්තර කරනවා. දැන් උදාහරණයක් හැටියට ලස්සන සූත්‍රයක් තියෙනවා. ඔය අඹ උපමාවෙන් කියන සූත්‍රය. මේ අඹ තියෙනවනේ වර්ග 4ක්. මේ ඉදිලා වගේ පේන අමු අඹ. පේනුමට ඉදිලා වගේ උනාට අමු. ඊට පස්සේ ඉදිලා වගේ පේන ඉදුණු අඹ. ඊට පස්සේ අමු වගේ පේන අමු අඹ. අමු වගේ පේන ඉදුණු අඹ. කොහොම හතරක් පේනවා. ඒ වගේ මිනිස්සුયો ගැන ඔහොම කියන බුදුරජාණන් වහන්සේ විවිධ විදිහට දේශනා කරනවා. මේ ගුණධර්ම තියනවා වගේ පෙන්නන නමුත් නැති. අර නිකන් ඉදිලා වගේ පේන අමු අඹ. එහෙම අය ඉන්නවා. මතු පිටින් නිකන් ගුණධර්ම තියනවා වගේ පෙන්වන්න නමුත් නැහැ. එහෙම. ඉතින් සමහර අය මතු පිටින් ගුණධර්ම ඇති බව ප්‍රකට කරන්නේ නැහැ නමුත් තියෙනවා. ඉදිලා වගේ පේන්නේ නැහැ අමු වගේ පේන්නේ. නමුත් ඉදිලා. සමහර අය ඉතින් මතු පිටිනුත් මේ ගුණධර්ම පෙන්වීමක් නැහැ තුලිනුත් නැහැ. එතකොට පෙනීමත් අමු අඹ අතට අරන් බැලුවත් අමු තමයි. සමහර ඒවා පෙනුමත් ඉදුණු මේ ඇතුළතත් ඉදිලා. ඒ කියන්නේ ප්‍රකටවත් ගුණධර්ම තියෙන ගතිය පෙන්නනවා. පුද්ගලයා තුල හැබෑවටම ගුණධර්ම තියෙනවා. දැන් ඔය වගේ ඒකද අපි සාමාන්‍ය මිනිස්සුන්ට පෙන්වන්න ඕනේ. නෑ අපි යමක් පෙන්වන්නේ නැහැ සාමාන්‍යයෙන්. අපි ඉදුණු අඹ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉදුණු අඹ කියන එකෙන් අදහස් කරන්නේ අපි අභ්‍යන්තරයේ ගුණධර්ම තියෙන්න ඕනේ. ඉතින් එතකොට දැන් අඹ කතාවෙන්ම ගියොත් තව කෙනෙකුට අඹ ඕන වුණොත් නේ අපි අඹ පෙන්වන්නේ ඉදිලා කියලා මේක ප්‍රකට කරන්නේ නේද? නැතු අපි අඹ වෙලෙන්දෝ නෙවෙයිනේ අපේ තියෙන ගුණධර්ම විකුණන අය නෙවෙයිනේ. ඒ කියන්නේ අපි තව කෙනෙකුට ගුණධර්මයක් කියලා දෙන්න
තේරුම් කරලා දෙන්න ඕමනා වුණොත් අපේ ගුණධර්මයේ අපි ප්‍රකට කරනවා. ඒ අයගේ වීම මත. ඔව් ඒ ස්වභාවය අනුව ඒක ප්‍රකට කරනවා මේ අඹ ඉදිලා. අමු වගේ පෙනුනට මේක ඉදිලා කියලා. ඒ වගේ එහෙම ප්‍රකට කරනවා. ඉතින් මම කියන්න ගියේ අපි හුඟක් මේ විදිහේ විවිධාකාර මිනිස්සු තුලින් තමයි manussත්වයේ ස්වභාවය තේරුම් ගන්න. ඒ කියන්නේ manuss ස්වභාවය තේරුම් ගන්නේ මෙසේ මිනිස්යන් තුලින්මයි. ඒකට වෙන ක්‍රමයක් නැහැ. පොතපත කියවලා manuss ස්වභාවය තේරුම් ගන්න බෑ. අර පොත්පත්වල අර වගේ උපමා බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා තියෙන එක ඇත්ත. එහෙත් ඔය කියන බුද්ධ දේශනාව වුණත් අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ මිනිස්යන් ආශ්‍රය කිරීමෙන්. ඉතින් ඒක නිසා අපිට මිනිස්සු ආශ්‍රය කරන්න වෙනවා. ආශ්‍රය නොකර බෑ. මිනිස්සු තුලින්ම අපි මේ මනුස්ස ස්වභාවය තේරුම් ගන්න. ඉතින් සමහරට ඒක අපි ප්‍රක්ෂේපණය කරලා අන්තරාවලෝකනය කරලා බලපුවාම අපිටත් පේනවා. අපි ඔයින් කවුද? අමු වගේ පේන අමු අඹද නැත්තම් ඉදිලා තියෙන අමු වගේ පේන අඹද ඔය අඹ වර්ග වලින් හතරේම කවුද කියලා අපිම බල. එතකොට අන්න ඒක විදර්ශනා. විපස්සනා. අපි බාහිරිනුත් දකිනවා, ඇතුළතිනුත් දකිනවා. අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කිව්වේ අර ධර්මතාවයේ දකිනවා අපි. මිනිස්සු තුලින් දකිනවා. විවිධ මට්ටම් විවිධ ගුණාංග. ඉතින් ඒගොල්ලෝ කතා කරනකොට කාමයට අකුසලයේ බරව තමයි කතා කරන්නේ. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ කැමරාවක් ඕන් වෙලා තියෙන මහත්මයෙක්. මං හිතන්නේ සොයිස මහත්තයා. ඉතින් සමහර අය එහෙම තමයි. කාමයට අකුසලයට බර අය ඒ පැත්තට තමයි කතාව. ඉතින් අපි කතා බහ කරනකොට ඒගොල්ලෝ හිතන්නේ මේගොල්ලෝ ජීවිතේ කලකිරිලා හරි එහෙම නැත්තම් මේගොල්ලොන්ට මේ අපි කරන දේවල් මේගොල්ලොන්ට බෑ. ඒක නිසා වෙන්නේ නැති ඒවට දෙන අර්ථකථන, ඒවට දෙන බර, ඒවට දෙන වටිනාකම ඒවා අසුතවා පුතුජනලගේ කාමයට අකුසලයට බර වෙච්ච අයගේ වටිනාකම්ම තමයි. ඒවට ඒගොල්ලෝ දෙන අර්ථකථන, වටිනාකම්, ඇගයීම් ඒවා අපි තේරුම් අරන් ඉන්නවා. නැත්තම් අපිත් කරකැවිලා ඒකට වැටෙන්න ඉඩ තියෙනවා. නේ? ඒකයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒක අපි අවබෝධ කරගත්තාම හරිය එතන. ඊට එහා දෙයක් නෑ. සාමාන්‍ය මිනිස්සු එහෙම තමයි. ඒගොල්ලෝ අපි ධර්ම මාර්ගයේ දේවල් කතා කරනකොට ඒගොල්ලෝ හිතන්නේ අපි මේ අසුභවාදීන් කියලා සමහර විට නේද? ඔය දැන් ප්‍රසිද්ධ ආගමික නායකයෙකුත් කිව්වනේ බුදුදහම පෙසිමිසම් එකක් කියලා, අසුභවාදයක් කියලා කිව්වනේ. මේ ලෝකේ ප්‍රසිද්ධ ආගමික නායකයෙක් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒගොල්ලොන්ට ඒ දැනෙන හැටි. ඉතින් අසුතවා පුතුජනලට ඒම දැනෙනවා. මේක මෙහිමයි කියලා. ඉතින් අපි ඒක අවබෝධ කරගෙන ඉන්න ඕන. හොඳයි. වෙනත් මොනවද අපිට තියෙන්නේ? අනිත් පැත්තන්ටත් ප්‍රශ්න සාකච්ඡා තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. අපි දැන් භාවනා කරන අවස්ථාව ගත්තම ඒ අවස්ථාව ලැබෙන්නේ අදුක්කම සුඛ වේදනා අවස්ථාවට නේද? ඔව්. එම හරිද මං හිතන්නේ? හරි. භාවනා කරන අවස්ථාව ඇත්ත වශයෙන්ම අයිති වෙන්නේ ඒ අවස්ථාවට තමයි. අපි භාවනාවකට ප්‍රවේශ වෙන්න පුළුවන් වෙන්නේ වේදනාව අදුක්කම සුඛ මට්ටමේ පවතිනකොට තමයි. කිසියම් සුඛ වේදනා අවස්ථාවක බෑ. දුක් වේදනා අවස්ථාවකින් පෙළෙන හෝ තදින් පිනවන අවස්ථාවක හැකියාවක් නැහැ. අපි භාවනාවට ප්‍රවේශ වෙන්නේ අදුක්කම සුඛ අවස්ථාවකට.
ඒකනේ දැන් අපි භාවනා මධ්‍යස්ථාන වලට එහෙම මුලදී බුදුරජාණන් වහන්සේ තරඤ්ඤගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ආදී වශයෙන් දේශනා කරන්නේත් ඒ හේතුව නිසානේ. එතකොට අපි ප්‍රවේශ වෙන්නෙත් භාවනාවට අදුක්කම සුඛ අවස්ථාවේ තිබුණොත් පහසුයි. භාවනා කරන අවස්ථාවෙත් ඒ අවස්ථාවේ තියෙන්නේ ඒ අදුක්කම සුඛ අවස්ථාව තමයි. ඒක හරි. ඔබතුමීගේ අදහස හරි. අපිට තව අවස්ථාව තියෙන සාකච්ඡාවට. හොඳයි එහෙමනම් අපි අද මේ කොටස නිමා කරමු. වේදනා පිළිබඳ කොටස මම ඊයේත් කතා කරේ පිළිබඳව තවත් මොන හරි සාකච්ඡා කරන්න අවශ්‍ය නම් අපිට කරන්න පුළුවන්. එතකොට දැන් වේදනා කියන නාම ධර්මයේ හැම දිනාටම පැහැදිලි ප්‍රකටයි. ඒ වගේම වේදනා කන්ද මේ අර රූප කන්ද වගේ නෙමෙයි වේදනා කන්ද. ඒක ගොඩ ගැහෙන විදිහත් ඊටාම කෙටියෙන් මෙතෙන්දි පැහැදිලි කරලම මම මේ සාකච්ඡාව නිමා කරන්න. කන්ද කිව්වම රස රාශිය ගොඩ කියන අදහසනේ තියෙන්නේ. ඒතර මේ වේදනා කන්දක් ඇති වෙන්නේ කොහොමද? දැන් වේදනා කියන එක සුළු වේලාවක් තියෙන එකක් නේ. ඇති වෙලා පැවතිලා නැති වෙලා යන. තමයි ඒක ටිකක් දිගු කාලයක් තියෙන්නත් පුළුවන්. කොහොම වුණාම මේක ගොඩක් ගැහෙන්නේ කොහොමද? ගොඩ වෙන්නේ කොහොමද? රාශි වෙන්නේ කොහොමද? කියන එකත් අපි ටිකක් හිතලා බලන්න. අත් වශයෙන්ම අපි මේ විඳින සුඛ වේදනා, දුක්ඛ වේදනා කියන වේදනා දෙක අපි ඒවට කියන්නේ ඕලාරික ගොරෝසු වේදනා දෙක. අදුක්ඛම සුඛාව සුකුමයි. ඒක ටිකක් සියුම් එකක්. මේවා මේ අපේ මතකයට යන. මතකයට යන. අපි සැපක් වින්දම සුඛ සංඥාවක් අපිට ඇති වෙනවා. මේ ඒ විඳපු සැපය මතකයි. ඒක විඳ විදිහ විඳ ආකාරයේ විඳ තැන කවුරු එක්කද විඳේ? කොතන ඉඳගෙනද කොහොමද? මොන වැඩේ කරමින්ද? ඔය ටික මතකයි. එතකොට මේ සුඛ වේදනාවට අදාළ සුඛ සංඥා ගොඩක් ගොඩ ගැහෙනවා. ඔන්න දැන් මේ සංඥා ස්කන්ධය ගොඩ ගැහෙන විදිය. ස්කන්ධය හැදෙන විදිය. ඊළඟට දුකක් වින්දම දුක්ඛ සංඥා ගොඩක් ගොඩ ගැහෙනවා. මේ දුක කොතෙන්ද වින්දේ? කොහොමද වින්දේ? මොකක් නිසාද වින්දේ? කවුරු නිසාද වින්දේ? මොන ක්‍රියාවේදීන වෙලාවේද වින්දේ? ඔය ටික මතකයට යනවා. අපේ මතක ගබඩාවට යනවා. එතකොට මේ වේදනාත් අන්තිමට අපේ කන්ද හැදෙන්නේ සංඥා විදිහට. සුඛ සංඥා, දුක්ඛ සංඥා වශයෙන්. දැන් මේක ගොඩ ගැහෙනවා. ගොඩ ගැහිලා දැන් ඕක තියෙනවා. දැන් අපිට ඕක පොඩ්ඩක් ඕනනම් ඔය ඕක ඇදලා බලන්න පුළුවන්. අපි ජීවිතේ විඳපු සැප දැන් මතක් කරගත්ත හැකි. නිකන් ඉන්නකොට. සිහි නුවණ තියෙන නිසා ඒව මතක් වුණාට ගැටලුවක් නැහැ. මේ විඳපු දුක් මතක් කරගන්න පුළුවන්. ඒව මතක් කරාට දැන් ගැටලුවක් නැහැ සීක මට්ටමේදී. සිහි නුවණින් ඒවා මේ භාවනාවක් හැටියට කරනකොට ගැටලුවක් නැහැ. ඒවයින් ආයි කෙලස් ඇති වෙන්නේ දුක් ඇති වෙන්නේ නැහැ. ඒවා නිකන් මානසිකාර කරලා බලන්න පුළුවන්. මම එහෙම කියන්නේ ඇයි? ඔය කන්ද දිහා පොඩ්ඩක් බලන්න. වේදනා කන්ද අඳුන ගන්න. එතකොට ඔහොම එකක් තියෙනවා අපි ළඟ. විඳපු සැප මතකයි, විඳපු දුක් මතකයි. අදුක්කම සුඛ වේදනා නම් හුඟක් වෙලාවට ඔය කන්දට එකතු වෙන්නේ නැහැ. අදුක්කම සුඛ සංඥාවක් වැඩිපුර එන්නේ නැහැ. ඒක හුඟක් වෙලාවට එතනින් ගෙවිලා යනවා. නමුත් සුඛ සංඥාවයි දුක්ඛ සංඥාවයි දෙක මනසේ ඇති වෙනවා. ඒකත් ඔහි ස්ථිරව තියෙනවායි කියලා නෙමෙයි මේ කියන්නේ.
මතක් වෙමින් අලුත් වෙමින් ඕක තියෙනවා. එහෙමනේ ස්වභාවය. මේ ඉතින් ඒ කන්දට ඒ මතක කන්ද තියෙන එක ස්වභාවයක්. ඒ කියන්නේ වේදනා කන්ද කියලා අපි ඔකට කියන්නේ. ඕකට තියෙනවා ඔය කන්ද කියනකොට ඔය අපේ දැන් ස්කන්ධ විස්තර කරනකොට මේ දැන් විද්‍යාවේදී නම් ඒකට පොඩි බරකුත් දාන. ගොඩට බරකුත් දානවනේ. ලොකු ගොඩක් තියෙන මෙතන. ප්‍රමාණීය වශයෙන් විශාලයි. ස්කන්ධ කියන අර්ථයෙන් මේකට යම්කිසි බරකුත් දාන. දැන් මේ බර මොකද්ද? මේ ස්කන්ධ සම්බන්ධයෙන් එන බර මොකද්ද? ඒ කියන්නේ මේකට තියෙන මනාපමනාප ගතිය තමයි මේකේ බර. මනාපමනාප අත්හැරියොත් තවත් විදිහකින් කිව්වොත් උපාදානිය අත්හැරියොත් මේ ස්කන්ධ පහම බරක් නැහැ. දැන් මේකට මනාපමනාප නැත්තම් තණ්හා මාන දිට්ඨි එහෙම නැත්නම් උපාදානය තමයි මේකට තියෙන මේකට වැටෙන බර. නැත්තම් මේකේ බරක් නැහැ. රූප ස්කන්ධයක් තිබුණට එය බරක් නැහැ. ඒ කියන්නේ අපිට පීඩාකාරී නැහැ ඒක. උපාදානිය අත්හැරියන. පීඩාකාරී බවටනේ අපි දුක කියන්නේ. වේදනා ස්කන්ධයත් ওই වේදනා ස්කන්ධයක් තියෙනවා අපි හැමෝටම. අපි විඳපු සැප මතකයි. විඳපු දුක් මතකයි. ඉතින් ඔය වැඩිපුර මතක නම් තියෙන විඳපු දුක් තමයි. කියන්න කිව්වොත් ලියන්න කිව්වොත් ඉතින් ලියන්නේ වැඩිපුරම මේ විඳපු සැපක් නෑ වගේ කියලා කියන්නේ. දුකම තමයි කියලා කියන්නේ. නමුත් තියෙනවා. මේ විඳපු සැප දුක් මතකයි. ඉතින් එහෙම කන්දක් තියෙන ඒ වේදනාවක් කන්දක් තිබීම ස්වභාවිකයි. ඉතින් ඊට පස්සේ ඒකට උපාදාන කරගන්නවා. උපාදාන කරපුවම තමයි කන්දට බරක් ලැබෙන්නේ. දැන් මේක පීඩාවක්. අර නිකන් බර දෙයක් කරතියන් ඉන්නකොට දැනෙන අපහසුතාවයේ තියෙන. ඕක දැනෙන්නේ ඇඟට නෙමෙයි. ඇත්ත වශයෙන්ම වේදනාවක් කන්දේ බර දැනෙන්නේ ඇඟට නෙමෙයි. ඒක හිතට දැනෙන්නේ. ඉතින් ඒක නිසා මේ අපි වේදනා කන්ද තේරුම් ගන්න ඕන මේ අපේ මතකයේ මේවා තියෙන්නේ. විඳපු දුක් සහ විඳපු සැප මතකයේ තියෙන. මතකයේ තිබුණාට නම් කමක් නැහැ ඉතින්. ඔක අමතක කරන්න කියලා සංඥාව අපිට ආත්ම නැහැනේ. සංඥාව අනාත්මයිනේ. ඒක ඇති වෙලා පැවතිලා නැති වෙලා යයි. අනිත් එක ඕවා නැවත මතක් වෙන්නත් පුළුවන්. වෙන කෙනෙක් මතක් කරන්නත් පුළුවන්. අනිත් අය අපිට අමතක වුණත් අනිත් අය මතක් කරනවා. මතකද මේ අපි විඳපු සැප අපි මේ කරපු දේවල්? ඒ කාලේ අපි කරපුවා මතකද? නේ? මතක් කරනවා. ඉතින් මතක් වුණාම සැප විඳපුවා නම් ආයිමත් ඉතින් මතක් වුණාම ඉතින් සතුටු වෙන්න පුළුවන්. සතුටක් ඇති වෙයි. ඒ පැරණි විඳපු සැපය මතක් වෙලා සතුටක් ඇති වෙයි. අපි මේ විදිහට හිටියා, මෙහෙම කරා, මෙහෙම වුණා. ආදී වශයෙන් කියලා. දුක මතක් වුණාම අපිට මෙහෙම වුණා, මේ විදිහට වුණා. අපේ අයට මෙහෙම වුණා, අපේ අහවලාට මෙහෙම වුණා, මට මෙහෙම වුණා. අපේ රටට මෙහෙම වුණා. ආදී වශයෙන් කියලා මතක් වුණාම නැවත දුකක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ සැප දුක් දැන් අපි සිහිනුවණින් විඳින නිසා අපි මේව උපාදාන කරන්නේ. රාගානුසේ පටිඝානුසේ කරන්නේ. වර්තමාන දුකත් එහෙමයි. වර්තමාන සැපත් එහෙමයි. අතීත දුක අතීත සැප ඒත් එහෙමයි. ඕවට උපාදාන කෙරුවොත් ඔන්න කන්ද බහාරයක් වෙනවා. ස්කන්ධ භාරය කියලා බුදුරජාණන් වහන්සේ ඔකට පාවිච්චි කරන වචනේ. ඉතින් රහතන් වහන්සේලාට වචනයක් ශිදිලා තියෙන ඕහිත බාරෝ කියලා. බර බිම තබපු අය. ඒකට අපිත් දෙයින් උත්සාහ කරන්නේ විදර්ශනාව මගින් උත්සාහ කරන්නේ මේ බර බිම තියන්නයි උත්සාහ කරන්නේ. දැන් අපි බර කරගහගෙන යනවා. රූපස්කන්ධයට උපාදාන වෙලා නම් රූපස්කන්ධයේ බර ඒ බරෙන් පීඩා විඳින කෙනෙක්. වේදනා ස්කන්ධයට නැත්නම් වේදනාවට උපාදාන වෙලා නම්
වේදනාවෙන් පීඩා විඳින කෙනෙක්. ඉතින් අපි එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඕහිත බාර වෙන්න බර බිම තියන්න තමයි මේ උත්සාහ කරන්නේ. හොඳයි මං හිතන්නේ වේදනා පිළිබඳවත් වේදනා ස්කන්ධය පිළිබඳවත් වේදනා උපාදානය පිළිබඳවත් වේදනාවට සතිමත් වීම පිළිබඳවත් ඒ මගින් වේදනා උපාදානයේ නිරෝධ කිරීම පිළිබඳවත් දැන් මේ ඇත්තන්ට පැහැදිලි. එහෙනම් මේක කරගන්න බැරි වෙන්නේ නැහැ අපි හැමෝටම පුළුවන්. ඉතින් වීර්ය කරමු උත්සාහ කරමු. ඒ සඳහා. හොඳයි එහෙමනම් අපිට මං හිතනවා අපේ දහම් හමුව නිමා කරන්න කාලේ ඇවිල්ලා කියලා වෙනත් සාකච්ඡා සම්මන්ත්‍රණ නැහැනේ. හොඳයි. එහෙමනම් වෙනද වගේම අපේ මේ උතුම් සදහම් හමුවට සහභාගී වුණු සම්බන්ධ වුණු අන්තර්ජාලයේ හරහා ස්කයිප් තාක්ෂණය භාවිතා කරගෙන ලෝකයේ පුරා සිටින සියලුම බොහෝ යෝගී කල්යාණ මිත්‍ර පිරිසක් අද දවසෙත් එකතු වුණා. ඉතින් හැම දිනාටම මේ දෙවනි ස්කන්ධය ඊයේත් අපි කතා කරේ අදත් කතා කරේ වේදනා සහ වේදනා ස්කන්ධය පිළිබඳවයි. ඒ තුලින් ඇති කරගන්නා වූ අවබෝධය තුල වේදනා තුනට සතිමත් වෙලා ඒ වේදනා තුලින් රාගානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය ඇති කරගන්න නැතුව වේදනා ස්කන්ධයත් හොඳට අවබෝධ කරගෙන ඒකට උපාදාන කරගන්නේ නැතුව මේ ක්ලේශ ධර්මයන් දුරු කරගෙන මේ ජීවිතයේදීම සියලු ක්ලේශ ධර්මයන් දුරු කිරීමෙන් ලබන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට අද මේ අපි කර ධර්ම සාකච්ඡාවත් හැම දිනාටම ආධාර වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. साधु साधु अनुमोदामि